ගිය සතියේ නතර කරපු තැනින් ස්ටාර්ට් කරොත් අපි ගිය සතියේ සාකච්ඡා කරා මූලික වශයෙන්ම ණය පරිපාලනය කියන එක අපි සාකච්ඡා කරලා ඉවර කරලා ඊළඟට අපි යොමු වුණා මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් නිකුත් කළ තියෙන නිර්දේශ විධාන කියන කොටසට අපි යොමු වුණා. ඒකෙදි මම කිව්වා මෙන්න මේ හතර පහසුකම් ලබා දීම, ණයාත්තිකාරම් වර්ගීකරණය, බැංකු මගින් කොටස් ප්‍රාග්ධන හිමිකම් තබා ගැනීමේ නිර්දේශය, අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් සමීප ඥාතීන්ට පහසුකම් ලබා දීම කියන හතර. ඒ කියන්නේ මම පැහැදිලි කරා දැන් සාමාන්‍යයෙන් අපිට නිර්දේශ එහෙම නැත්නම් මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් නිර්දේශ රාශියක් තියෙනවා. නමුත් අපිට හැමදේම මේ දීර්ඝව බලන්නට නොහැකියාවක් තියෙන නිසා අපි ගොඩක් වෙලාවට පසුගිය ප්‍රශ්න පත්‍ර එහෙම නැත්නම් ඒවා වලින් අපිට යොමු වුණ වැඩිපුරම යොමු වෙච්චි 3ක් හෝ 4ක් තිබුණා. ඒ හතර තමයි මේ සාකච්ඡාවට වාජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ඒකෙන් මුලින්ම පටන් ගමු. පහසුකම් ලබා දීම සඳහා උපරිම සීමාවන් පිළිබඳ නිර්දේශය. දැන් මෙන්න මේ මූලික වශයෙන්ම දැන් අපි මෙතනින් පටන් ගත්තොත් ඕනම බැංකුවකට එහෙම නැත්නම් මූල්‍ය ආයතනයකට ණය ලබා දීමේදී යම් සීමාවන් පනවනවා. ඇයි එහෙම කරන්නේ? අපි හිතමු අපි බැංකුවක් හැටියට අපිට ප්‍රාග්ධනයක් තියෙනවා බැංකුවක. අපි හිතමු බිලියන 10යි. එතකොට අපිට කාට හරි කියන්න පුළුවන් අපි පාරිභෝගිකයන්ගේ එහෙම නැත්නම් තැන්පත් කරුවන්ගෙන් ගන්න මුදල් ආපස්සට ණය ලබා දීමක් සිදු කරන අවස්ථාවක් වෙනකොට අවශ්‍ය නම් අපිට අපේ තියෙන හොඳම කස්ටමර් කියලා යාට උපරිම ණයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයකට අපේ බිලියන 10ක ප්‍රාග්ධන සීමාවක් අපේ එහෙම නැත්නම් අපිට කියන කෝ කැපිටල් එකක් පාදක ප්‍රාග්ධනයක් කියලා අපි තියාගන්න සීමාව 10යි. අපි ළඟට පාරිභෝගිකයන් එහෙම නැත්නම් තැන්පත් කරුවන්ගෙනුත් අපි හිතමු යම් ප්‍රමාණයක් මුදල් අරගෙන අපි සාකච්ඡා කරනකොට නැත්නම් මුදල් ගන්නකොට අපි අරගෙන අපි ඒකෙන් අනිත් පැත්තට ණය ලබා දීමේදී අපි හිතමු එක ආයතනයකට බිලියන 4ක් 5ක් 6ක් වුණත් අපි දෙනවා හොඳයි කියලා. නමුත් අන්න ඒ වගේ දේවල් කරන්නට බෑ කියන දේ තමයි මහා බැංකුව මගින් අපිට කියලා දීලා තියෙන්නේ. එතකොට ඒකට ආපු සීමාව තමයි ණය පහසුකම් ලබා දීමේදී උපරිම සීමාවන් පිළිබඳ නිර්දේශයක් කියලා සාකච්ඡා කරන්නේ. එතකොට ඒ සාකච්ඡා කරනකොට මුලින්ම අපි බැංකුවකින් ණය ලබා දෙන කාණ්ඩ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි තනි පුද්ගලයෙකුට තනි ආයතනයකට ලබා දෙන ණය පහසුකම්. ඒ කියන්නේ අපි හිතමු ABC සිල්වා කියන පුද්ගලයා ගත්තොත් ඒ තනි පුද්ගලයෙක්. එයාට ලබා දෙන ණය එහෙම නැත්නම් ABC Enterprises ඒ කියන ආයතනයට ලබා දෙන ණය. කියන්නේ මොනවා හරි මොහොතක තනි පුද්ගලයෙකුට ලබා දෙන ණය පහසුකම් හැටියට සමූහයක්. දැන් අතනදී ABC Enterprises, ABC Private Limited, එහෙම නැත්නම් C&D Private Limited ඒ ටික ඔක්කොම එකතු කරලා. ඒ කියන්නේ ඒ කම්පැනි තුනම එකතු කරාම ඒක ගෲප් එකක් හැදෙනවා. ඒකේ පිටිපස්සින් එකම කට්ටියක් වෙනකොට ඒකටත් අපිට අවශ්‍ය නම් ණය මුදල් ලබා දීමේ හැකියාවක් තියෙනවා. රයිට්? ඒ කියන්නේ දැන් එතකොට අපි කිව්වා ණය ලබා දීමේ හැකියාවක් ಜಾති දෙකක් තියෙනවා. එකක් අපි කියනවා තනි පුද්ගලයෙකුට තනි ආයතනයකට අනිත් එක ගෲප් එකක් කියලා කියනවා. එතකොට දැන් මේ සාමාන්‍යයෙන් එක දැන් සමූහය කියන එක තවත් කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ තනි පුද්ගලයෝ හෝ සමීප ඥාතීන්. දැන් අර මම කිව්වේ ABC සිල්වා, ABC සිල්වාගේ පුතා, ABC සිල්වාගේ අපි හිතමු ස්වාමි භාර්යාව, ඒ විදිහට ගත්තොත් ස්පවුස් කියලා ගත්තොත් අන්න තනි පුද්ගලයෝ සමීප ඥාතීන්. ඔන්න ඒකට ගෲප් එකක් කියලා ගන්න පුළුවන්. දෙවෙනි එක ආයතන සහ අනුබද්ධ ආයතන. අපි හිතමු ජෝන් කීල්ස්, එතන ජෝන් කීල්ස් ඔටෝමේෂන්, ජෝන් කීල්ස් ලොජිස්ටික්ස්. ඒතර ගෲප් එකක් හැටියට ගන්නත් පුළුවන්. එතකොට දැන් මූලිකව අපි කිව්වා තනි පුද්ගලයෙකුට තනි ආයතනයකට ලබා දීමේ ණය පහසුකම් කියලා එක කොටසෙකුත්. එහෙම නැත්නම් සමූහයකට ණය ලබා දීම කියලා තව කොටසෙකුත් කොටස් දෙකකට කඩනවා. සමූහය කියන්නේ පුද්ගලයෙක් එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා හදන සමූහයක් වෙන්න පුළුවන්. ආයතන කීපයක් එකතු වෙලා හදන සමූහයක් වෙන්නත් පුළුවන්. අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් individual group තනි පුද්ගල සමූහ කියලා කොටස් දෙකකට කඩනවා. ඊළඟට දැන් ඒක තව දුරටත් පහළට එනකොට මෙන්න මෙහෙම විදිහට අපිට සීමාවන් පනවනවා. තනි පුද්ගලයෙකුට තනි ආයතනයකට ලබා දිය හැකි උපරිම සීමාව බැංකුවේ ප්‍රාග්ධන වටිනාකමින් 30%යි. ඔන්න මතක තියාගන්න. ඒ කියන්නේ අපිට කෙටි ප්‍රශ්න වලටත් මේක අහනවා. බැංකුවක ප්‍රාග්ධන වටිනාකමින් උපරිම ලබා දීමේ ණය ලබා දීමේ හැකියාව 30%යි. එක්කෙනෙක්ම. සමූහයක් නම් 33%යි. ඒ කියන්නේ උදාහරණය මගේ බැංකුවේ ප්‍රාග්ධනය බිලියන 10යි නම්
ප්‍රාග්ධනය කියලා මතක තියාගන්න මේ බැංකුවට ෂෙයා හෝල්ඩර්ස්ලාගේ හැටියට එහෙම නැත්නම් රිටේන් අර්නින්ග්ස් හැටියට ඒ ලබා දෙන දේ තමයි මේ ප්‍රාග්ධනය කියලා කියන්නේ. නැතුව තැන්පතුකරුවන්ගෙන් ගන්න මුදල් නෙවෙයි, තැන්පතු නෙවෙයි මේ කියන්නේ. ෂෙයා කැපිටල් එක. ෂෙයා කැපිටල් එක tier 1 tier 2 එහෙම නැත්නම් කැලියෝට කරලා එනවා. ඒතකොට රිටර්න් අර්නින්ග්ස් තියෙනවා, රීවැලුවේෂන් රිසර්ව්ස් තියෙනවා. අපි දාන්න ප්‍රාග්ධනය තියෙනවා. ඒවෙන් තමයි මේ ප්‍රාග්ධනය කියලා කියන්නේ. අන්න ඒකෙන් 130යි තනි පුද්ගලයෙක් නම් සමූහයක් නම් 133යි කියලා කියනවා. රයිට්. මං හිතන්නේ ඒක පැහැදිලිද බලන්න. ඒකතොට ඕනම බැංකුවක ප්‍රාග්ධනයේ තනි පුද්ගලයෙකුට නම් උපරිම ණය සීමාව 130යි, සමූහයකට 133යි. ඒකේ මොන හරි ගැටලු තියෙනවද මුලින්ම? දැන් අපේ කෙටි ප්‍රශ්න අහනවා ගොඩක් වෙලාවට කීයද තනි පුද්ගලයෙකුට ණය ලබා දීමේ උපරිම ණය සීමාව 100ට කොච්චරද? තනි පුද්ගලයෙක් නම් 130යි. සමූහයක් නම් 133යි. ඒක හොඳට මතක තියාගන්න එක. දෙක තමයි ඊළඟට කියනවා තව චුට්ටක් එයා පැහැදිලි කරනවා සමූහයක් තනි හා සාමූහික ලෙස පහසුකම් ලබා ගන්නා නන්හට බැංකුවේ මුළු ප්‍රාග්ධන වටිනාකමින් 115කට වඩා වැඩියෙන් ලබා දුන් ණය පහසුකම් සියල්ලේම එකතුව කිසි විටකටත් එම බැංකුවේ සම්පූර්ණ පහසුකම් වටිනාකමින් 155කට වඩා වැඩි නොවිය යුතුයි. දැන් මේ මොකද්ද කියන්නේ? තනියට දෙන්න පුළුවන් 130යි, සාමූහික 33යි කියලා කියනවා. ඒ මොකෙන්ද ප්‍රාග්ධන වටිනාකම. හැබැයි ඊට අමතරව අපෙන් කියනවා ප්‍රාග්ධන වටිනාකම 115කට වඩා වැඩි දීපු අවස්ථාවක එහෙම දෙන්න පුළුවන්. ඇයි දැන් 130ක් දක්වා යන්න පුළුවන් නේ. 133ක් දක්වා සමූහයකට යන්න පුළුවන් නේ. හැබැයි 15ට වඩා වැඩි දීපු අවස්ථාවක ඒ ලබා දීපු ණය මුදල් ටික එකතු කරගෙන ගියාම ඒ සම්පූර්ණ එකතුව බැංකුවේ සම්පූර්ණ පහසුකම් වලින් අනිත් loans advances book එකෙන් 55කට වඩා වැඩි නොවිය යුතුයි කියලා කියනවා. මම ඒක පැහැදිලි කරන්නම්. එකපාර සමහරලාට ඒක තේරෙන්නේ නැති වෙයි කියලා හිතන නිසා. මෙන්න මෙහෙම. right. මම හිතන්නේ බෝඩ් එක පේනවා නේද සම්පූර්ණම? right. මෙහෙම. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි දැන් කියමු A කියලා කම්පැනියක් තියෙනවා. එහෙම නැත්නම් ABC group others මේක තමයි මගේ loan book එක. උදාහරණයකට loan book එකේ A කියලා කස්ටමර් කෙනෙක් ඉන්නවා, ABC group කියලා එකක් තියෙනවා, others කියලා තියෙනවා. එතකොට loan book එක මගේ මෙහෙම හැදෙනවා. එතකොට loan book එක අපි හිතමු බිලියන 50. මගේ loan book එක ණය සියලුම loans and advances බිලියන 50යි. එතකොට තව දැනට කියමු බිලියන 10යිලු මගේ ප්‍රාග්ධනය කැපිටල් එක. අපි 50 අපි ලේසියට කරමු 20යි කියලා. loan book එක 20යි. මගේ කැපිටල් එක තියෙනවා 10යි. දැන් මම මොකද කරන්නේ? මට මෙයාට යන්න පුළුවන් මැක්සිමම් 130ක් මේක. මෙයාට යන්න පුළුවන් 133ක් මැක්සිමම්. මේ තමයි මැක්සිමම් මට දෙන්න පුළුවන් ණය. ඒක පැහැදිලිද? ඒ කියන්නේ loan book එකේ තනි පුද්ගලයෙකුට මට යන්න පුළුවන්. මට ලබා දෙන්න පුළුවන් ණය උපරිම සීමාව ප්‍රාග්ධනයේ 130ක් දක්වා 133ක් දක්වා. others කියලා කියන්නේ අනිත් ඔක්කොම එකතු වෙලා තියෙනවා. දැන් මේක තමයි අපි මුලින්ම ඉගෙන ගත්තේ 130 හෝ 30 උපරිම. හැබැයි අලුතෙන් කියන දේ මොකද්ද? මෙන්න මේ පුද්ගලයෙකුට 100කට 15කට වඩා මම වැඩි දෙන අවස්ථාවක්. අපි හිතමු මෙයාගේ අවුට්ස්ටෑන්ඩින් එක දැන් බිලියන 1.8යි. නෑ ඔව් 115ක් කියමු 1.20 අපි 120ක්. මෙයාට දීලා තියෙනවා බිලියන 2ක්. මෙයාට 2.5. හරිද? එතකොට දැන් අපි මේ පැත්ත අමතක කරොත් A කියන එක්කෙනාට බිලියන 2ක් දීලා තියෙනවා. ඒ බිලියන 2 අපිට දෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඇයි? බිලියන 2 බෙදීම 10 කිව්වම 120යි. මට අවශ්‍ය නම්
මෙයාට 30ක්. ඒ කියන්නේ 3 බිලියන්. මේකට ඕන 3.3 යන්න පුළුවන්. sorry මෙයාට 3 බිලියන් යන්න පුළුවන්. මෙයාට 3.3 යන්න පුළුවන්. අවශ්‍ය නම් ප්‍රාග්ධනය 10 නිසා මට මෙයාට 3ක් වෙනකන් යන්න පුළුවන්. මෙයාට 3.3. නමුත් අපි ගිහිල්ලා තියෙන්නේ මෙයාට 2යි, මෙයාට 2.5යි. අපි හිතමු others කියන එක 4.5යි, other 1, other 2 කියලා හිතන්න. එතකොට මේක 1.5යි, 4යි, 6යි. අපි හිතමු මේක නිකන් පහසු වෙන්න මේක 4ක් කියලා කරගන්න. ලෝන් බුක් එක 10ක් කරගන්න. එතකොට අපිට ලේසි. ගණන් හදාගන්න. ලෝන් බුක් එකක් 10යි, කැපිටල් එකක් 10යි. එතන මේ ටික එකතු 4.5යි, 6යි, ඔන්න 10යි. දැන් ගත්තොත් මට කියන්නේ 100ට 15ට වඩා වැඩි දීපු අවස්ථා තියෙනවා මෙයයි. මේවා අදාළ නැහැ. මොකද others කියන්නේ ගොඩාක් එකතු වෙලා. එතකොට අපි දෙන්නෙකුට දීලා තියෙනවා. මෙතන ඉන්නම් දැන් 120ක්. 120. මොකද ලෝන් බුක් එකේ 20යි 25යි. එතකොට මේක දල වශයෙන් මේ දෙක එකතුව 4.5යි. ලෝන් බුක් එකෙන් 10යි. ඒ කියන්නේ 145යි. දැන් මම මේ මොකද්ද පෙන්වන්න හදන්නේ? අපිට සර්කිල් එකක් තියෙනවා. තනි පුද්ගලයෙකුට ගන්න පුළුවන් උපරිම ණය සීමාව 130යි. සාමූහික 133යි. එතකොට දැන් අපි කියනවා ඒක එක පැත්තක තියාගෙන තව ටිකක් එයා තව අපිට දීලා තියෙනවා සර්කිල් එකේ තියෙනවා. ඒ සර්කිල් එකේ තියෙනවා අපේ මුළු ණය කලඳ බිලියන 10 කියලා හිතුවා. ඒ ණය කලඳින් අපි ණය ලබා දීමේදී එක පුද්ගලයෙකුට හෝ සමූහයකට 115ට වඩා ණය ලබා දෙන අවස්ථාවක කියන්නේ මෙන්න මේ අවස්ථාව. මොකද මෙයාට 2 දීලා තියෙනවා මෙයාට 2.5. ඒ කියන්නේ දැන් මේකෙන් ගත්තොත් බිලියන 10 කියලා ගත්තොත් 120කුත් 125කුත්. අපිට මේ දෙකම කරන්න පුළුවන් පොඩි 33 සීමාවට ඇතුලේ. ඒ දෙක එකතුව 45යි නම් ඒ 45 මේ 10ට සාපේක්ෂව ගත්තොත් 145ක ප්‍රතිශතයක් නම් තියෙන්නේ අපිට වයලේෂන් එකක් කළා නැහැ. ඒ කියන්නේ මේක 155ට වඩා වැඩි වුණත් ඔන්න අපිට ගැටලුවක් එනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. අපි හිතමු උපරිම මෙයා යනවා 3 බිලියන් මෙයා යනවා 3.3. දැන් බලන්න කොහෙද? දැන් මෙයාට යන්න පුළුවන් 3 බිලියන්. හරි. මෙයාට 3.3. 6.3 අපි හිතමු මේක ගත්තොත් 6.3 6.8 7.8 මේක 2.2 ගන්න දැන් 10 බිලියන් හදාගත්තා. හරිද? දැන් මම කරේ ඒ කියන පුද්ගලයාට අපිට උපරිම 130ක් යන්න පුළුවන් සත් 3 බිලියන් ලායක් තියෙනවා. ඒ සමූහයට යන්න පුළුවන් 3.3 ඉතුරු ටික තමයි 10ට හැදෙන්නේ. එතකොට ගත්තොත් මේ දෙක එකතු 6.3යි. ඒ කියන්නේ දෙදීම 10යි. දැන් කියේ 163ක් මම මගේ ණය කලමේ 163ක් මෙන්න මේ කියන පුද්ගලයෝ දෙන්නෙකුට දීලා තියෙනවා. ඒ කියන්නේ 115ට වඩා මම ණය ලබා දීමේදී පාදක ප්‍රාග්ධනයේ මොකද මට 30ක් හෝ 33ක් වෙනකන් යන්න පුළුවන්. හැබැයි තව සීමාවක් වෙනවා 15ට වඩා වැඩිපුර දීලා තියෙන අවස්ථාව. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. ඒ ණයවල එකතුව මගේ මුළු ණය කලබට සාපේක්ෂව 155ට වඩා අඩු වෙ යුතුයි. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? 163ක් වෙලා තියෙනවා. එහෙනම් අපි බ්‍රීච් කරලා තියෙනවා. අන්න ඒක නොවිය යුතුයි කියලා තමයි එතනදී පැහැදිලි කරන්නේ. ඕගොල්ලන්ට ඒක තේරුණා. මොකද දැන් අපිට ඒ කියනවා උපරිම ණය ලබා දීමේ සීමාවන් තුනක් යන. එකක් තමයි තනි පුද්ගලයෙකුට දෙන්න පුළුවන් උපරිම 130යි සමූහයකට 133යි. පාදක ප්‍රාග්ධනය. ඒක දැන් කතා කරලා ඉවරයි. ඊළඟට එයා තව සීමාවක් ගේනවා. පාදක ප්‍රාග්ධනය නෙවෙයි. එයා සීමාවක් ගේනවා ණය කලමට සාපේක්ෂව මගේ total loans advance book එකට සාපේක්ෂව 155 exceed කරන්න බෑ. මොන අවස්ථාවකදීද? මොනවා හරි පාරිභෝගික කොට්ටාසයකට ණය ලබා දීමේදී මුළු ණය කලමේ 155 නොඉක්මවන තත්වයකට පත් කරගත යුතුයි කියලා තව සීමාවක් දැක්කා. ඒතර මෙන්න මේ අවස්ථාවේදී මුළු ණය සීමා මුළු ණය කලම 10 වෙනකොට මම දෙන්නෙකුට දීලා තියෙනවා 6.3 බිලියන්. මගේ ණය කලමේ දෙන්නේ 6.3යි. එහෙමනම් 63ක් මම ණය දීලා තියෙනවා දෙන්නෙකුට. එය කළ නොහැකි කියන එක තමයි මේ තුන්වෙනි
වගන්තියෙන් පැහැදිලි කරේ. right. ඒක තේරුණාද නැද්ද? right. Thank you විජේසිංහ. අනිත් පැයට කොහොමද? මොකද ඒක වැඩිපුර තැනක ඇහිලා දැකිලා නැහැ. නමුත් right. Thank you අනුරාධ. What about others? Thank you ලක්ෂිකා. අනිත් පැයටත් මම හිතනවා ඒක තේරෙන්නට ඇති කියලා. Thank you වමාලි. Okay. Thank you දෙලිනි. right. එතකොට දැන් මම මේක එහෙම සාකච්ඡා කරන්නට හේතු උනේ මොකද අපිට මෙච්චර කල් ඒක ඇවිල්ලා තිබුණේ නැහැ. ප්‍රශ්න වලට ඇවිල්ලා තිබුණේ නැහැ. නමුත් මට ඕන වුණා මොකද එහෙම එකක් තිබිද්දී දැනුවත් වෙලා අපි ඉදිරියට යන්න. එතකොට මූලික වශයෙන් මොයි 30යි 33යි කියන එක අපේ හැම තැනකදීම අහලා තියෙනවා. right. අපි ඉදිරියට යමු. ඊළඟට දැන් මෙන්න මෙහෙම පහසුකම් ලබා දීමේදී දැන් මේ එක්ස්පෝෂර් එකක් අපි හදනවනේ. දැන් අපි කිව්වනේ මෙන්න මේක තමයි මගේ ණය 130 හෝ 33 කියලා. දැන් මගේ බැංකුවේ ප්‍රාග්ධනය බිලියන 10 වෙනකොට ඒකෙන් 130ක් දක්වා ගියම බිලියන 3ක් මම පුළුවන් කියලා දැන් ඉන්නවා මම. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය බිලියන 3 ඇතුලේ මම සුරකුම් හැටියට cashback government securities දැන් මේ කියන්නේ මහා බැංකු සුරකුම් භාණ්ඩාගාරපකර ලෝක බැංකුව ආසියා සංවර්ධන බැංකුව දැන් අන්න එහෙමනම් ඒවට එරෙහිව දීලා තියෙන ණය තිබ්බොත් අර 130ට වඩා මට ඉහළට යන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. දැන් පැහැදිලි කරොත් දැන් අර කියන දැන් මේ අපේ උදාහරණයේදීම අපි තව චුට්ටක් පැහැදිලි කර ගන්නට ගියොත් එතනදී අපි කියනවා 3 බිලියන් දීලා තියෙනවා. right. ඒ කියන පාරිභෝගික කාණ්ඩයට. එහෙම නැත්නම් ඒ කියන පුද්ගලයාට. හැබැයි ඒ කියන පුද්ගලයාගේ 3 බිලියන් වලින් බිලියන දෙකක්ම තියෙන්නේ කෑෂ්බැක් නම්, treasury bonds නම්, treasury bills නම්, ADB නැත්නම් World Bank bonds නම් එහෙනම් exposure කොච්චරද මගේ? බිලියන 1යි. අන්න ඒක මතක තියාගන්න. දැන් සමහරට අපෙන් ප්‍රශ්න වලට අහනවා හරි 130 මොකද්ද? 33 මොකද්ද? එහෙම නැත්නම් එහෙම පුද්ගල ණය ලබා දීමේදී එහෙම නැත්නම් exposure එක ගණනය කිරීමේදී අඩු කළ හැකි. සලකා බැලිය නොහැකි ආකාරයෙන් නැත්නම් මොන විදිහට දීපු ඇඩ්වාන්සස්ද අපිට මේන් අයින් කරන්න පුළුවන් කිව්වොත් අන්න ඒකට මෙන්න මේ උත්තරේ කියන්න පුළුවන්. මේ ආකාරයේ දීපු පහසුකම් ඉහත නිර්දේශයේ උපරිම සීමාව ගණනය කිරීමේදී අදාළ නොවේ. පැහැදිලිනේ? right. එතකොට මේ නිර්දේශය වැදගත් වෙන්නේ ඇයි? පුද්ගලයෙකුට ආයතනයට එකිනෙක සම්බන්ධතාවය සමග ලබා දෙන පහසුකම් සීමා කිරීම මගින් ගෙවීම පැහැරීමකදී සංකේන්ද්‍ර අවදාන අවමවීම බැංකුවේ අවදානම අවමවීමයි. අන්න. දැන් අපි මේතන පුද්ගලයෝ දෙන්නෙකුට තුන් දෙනෙකුට හොඳටම හොඳයි පේමාස්ටර් කියාගෙන ඇයි මෙහෙම සල්ලි දෙන්න එපා කියන්නේ. එහෙම කළොත් මොනවා හරි මේගොල්ලෝ නොගෙවා හරින තත්යකටපත් වුණොත් බැංකුවේ සම්පූර්ණ අවදානමට බලපෑමක් සිද්ධ වෙනවා මේ පුද්ගලයෝ දෙන්නෙක් තුන් දෙනෙක් අරගෙන කරන දේ නිසා. ඒකට අපි කියනවා සංකේන්ද්‍රණ අවදානම. ඒක අවම වීම කියන එක. ඒතර ඒක අවම වෙන්නට අපි මෙන්න මේ වගේ ක්‍රියාත්මක එහෙම නැත්නම් ක්‍රමවේදයක් අපි ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. පැහැදිලි ඇති කියලා මම හිතනවා. එතකොට මූලික වශයෙන්ම මේක සාකච්ඡා කරා තනි පුද්ගලයෙකුට කොච්චරද පුළුවන්? සමූහයකට කොච්චරද පුළුවන්? තනි පුද්ගලෙක් හැටියට අර්ථ දක්වන්නේ කවුද? සමූහයක් හැටියට අර්ථ දක්වන්නේ කවුද? ඊළඟට ඒ 30 හෝ 33 සීමාවන් වලින් එහාට ගිහිල්ලා ණය අත්තිකාරම් එහෙම නැත්නම් ටෝටල් ලෝන් බුකින් 155 සීමාව කියලා කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේ ආකාරයේ සීමාවන් ගණනය කිරීමේදී මොන සුරකම වලට එරෙහි ණයද අපි ගණනය කිරීම සඳහා පාවිච්චි කරන්නේ? අන්තිමට කිව්වා මේ නිර්දේශ වැදගත් වන්නේ ඇයි කියන එක පැහැදිලි කරා. ඔය පොයින්ට් පහ තමයි අපි මේකේ සාකච්ඡා කරේ. ඒතර ඕ ටික දැනගත්තා නම් මේකෙන් ලැබෙන ඕනම දෙයක් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ණය අත්තිකාරම් වර්ගීකරණ ආදායම් පිළිගැනීම වෙන් කිරීම කියලා ඔන්න මේක ගොඩාක් වැදගත් නිර්දේශයක්. මේකෙන් අපි සෑහෙන දෙයක් ගණන් වලට එහෙම නැත්නම් හදන්න අපිට ඉස්සරහට එනවා. අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට අපි මේක කරමු. right මෙතනදී කියන්නේ මෙන්න මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් මුලින්ම ණය අත්තිකාරම් ලබා දෙන අවස්ථාවක කොටස් දෙකකට කැඩෙනවා. ක්‍රමික අක්‍රමික කියලා. එතකොට හොඳට ණය ගෙවෙනවා නම් අපි ක්‍රමික ණය හැටියට හොඳට ගෙවෙන්නේ නැත්නම් අක්‍රමික ණය හැටියට කැලිවට කඩනවා. එතකොට දැන් මේ විදිහට ක්‍රමික අක්‍රමික කියන මේ නිර්දේශය එන්නේ
බැංකු ආඥා පන්තිය 2008 තුන්වෙනි නිර්දේශය හැටියට තමයි මේක එන්නේ. එතකොට මේක ආවහම දැන් මේ ක්‍රමිකද අක්‍රමිකද කියන දේ තවදුරටත් අපිට කොටස් වලට එහෙම නැත්නම් මේ අක්‍රමික කියලා හඳුනා ගන්න කොටස් වලට කඩා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. එකක් තමයි කාලය මත. ඒ කියන්නේ ණය අපිට ලබා දුන්නට පස්සේ ඒ පුද්ගලයෝ ණය ගෙවනවද නැද්ද කියන කාලය මත අපි ඒක අක්‍රමික ණය හැටියට පත් කරනවා. ඒ කියන්නේ අපි හිතමු දවස් 90ක් ගෙවන්නේ නැතුව තිබ්බොත්, වාරික 3ක් ගෙවන්නේ නැතුව තිබ්බොත්, එහෙම නැත්නම් මැචුරිටි එකේ ඉඳන් දවස් 90ක් ගෙවන්නේ නැතුව තිබුණොත් කියලා ඉදිරියදී අපි පැහැදිලි කරනවා. කාලය මත මේක අපි වර්ගීකරණය කරනවා අක්‍රීය ණය හැටියට. එක. දෙක විය හැකි අවදාන potential risk. ඒ කියන්නේ දැන් මේක දවස් ගණන් අපි බල ඉන්නේ නැහැ. අපි හිතමු පාරිභෝගිකයට ණයක් දෙනවා. ඒ පාරිභෝගිකයා මොනවා හරි රාජ්‍ය විරෝධී, නීති විරෝධී දෙයක් කරලා හිරට යනවා. රිමාන්ඩ් වෙනවා. නඩුවක් ඇහෙනවා. උසාවි නියෝගයෙන් අපිට කියනවා ඔක්කොම ඩිපොසිට්ස් ඇඩ්වාන්සස් ෆ්‍රීස් කරනවා. මේ නඩුව ඉවරනකම්. දැන් මේ කේස් එක ඉවරනකම්. දැන් මොකද වෙන්නේ? කෑෂ් බෑක් එකක් වුණා. කෑෂ් බෑක් එක්ස්පෝෂර් එකක් වුණත් අපිට අප්ලිෆ්ට් කරලා සෙටල් කරන්න බෑ. මෝඩ් කේස් එකක් තියෙනවා. ඒත් දැන් අපි එහෙම කස්ටමර්ට තව දවස් 90ක් යනකම් බලාගෙන ඉඳලා NPL කියලා දාන්න ඕනේ නැහැ. ඉමීඩියට්ලි සිටුේෂන් එකක් ඇවිල්ලා තියෙනවා මේක අක්‍රමිකයි කියලා අපිට තීරණයක් අරගෙන NPL කියලා සඳහන් කරන එක. එතකොට ඒ විය හැකි අවදානම මතත් වර්ගීකරණයක් අපිට කරන්නට සිද්ධ වෙනවා. ඊළඟට දැන් මෙන්න මෙතන ඉඳන් අපි සාකච්ඡා කරගෙන යමු. ටේබල්ස් කීපයක් තියෙනවා. එතකොට ඒ ටික අපි හොඳට පාඩම් කරගන්න ඕනේ. මම මේක මෙතන දාන්නම්. මොකද ඒක විකටම අපිට වැදගත් වෙනවා. right. දැන් මම මෙතනදි කරන්නේ මූලික වශයෙන්ම ණය පහසුකම්. ඔයගලන්ට ස්ලයිඩ් එකෙන් බලන්න පුළුවන්. අයිදා මාසික වාරික චක්‍රීය එන එකවර ගෙවන ක්‍රෙඩිට් කාඩ් කියලා ඔන්න අපි හදා ගන්නවා මූලික වශයෙන්ම. යම්කිසි ප්‍රොඩක්ට්ස් ටිකක් ණය පහසුකම් අපේ ණය කලබේ තියෙන යම්කිසි ණය පහසුකම් ටිකක් අපි මෙන්න මේ විදිහට කොටස් වලට බෙදා ගන්නවා. right? විනාඩියක් ඉන්න. අපි වෙනස් වලට බෙදා ගන්නවා. හරි. එහෙම බෙදා ගත්තාම ඒක දැන් මෙන්න මේ වගේ හැටියට කොහොමද මෙතන NPL කියලා ස්පෙસિෆයි කරන්නේ. එකක් තමයි 90ක්. 90 days, 3 months, 90 days, 90 days, 90 days. දැන් මේකේ හැටියට මූලිකවම අපි දැනගත යුතු දෙයක් තමයි ණය පහසුකමක් තියෙනවා. අපේ ණය පහසුකම් වල පළවෙනි ටේබල් එක තමයි මේ කෙනෙක් කොහොමද NPL යන්නේ කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඒක අපෙන් අහනවා ඒදි ප්‍රශ්න එහෙම නැත්නම් රචනා ප්‍රශ්න හැමතැනකදී අපි දැකලා තියෙනවා. ඕවර්ඩ්‍රාෆ්ට් එකක් ගත්තොත් ඕවර්ඩ්‍රාෆ්ට් එකේ අනුමත සීමාවට වඩා ශ්‍රේෂ්ඨ දින 90ක් පවත්වාගෙන යෑමෙන් NPL. දීර්ඝකාලීන ණයක් ගත්තොත් වාරික 3ක් නොගෙවන අවස්ථාවකදී NPL. චක්‍රීය ණයක් ගත්තොත් කාර්තුමය නැත්නම් බයි ඇනුවල් එකක් ගත්තොත්
නියමිත දිනේ සිට දිව්වෙච්ච දවසේ තමයි 90ක් ඇතුළත ගෙවුවේ නැත්නම් NPL. බුලට් ලෝන් එක. යම් කිසි තැනකදී මුල් මුදල සහ පොලි එකවර ගෙවන්න ඕන තැනක ඉඳන් දවස් 90ක් ඇතුළත ගෙවුවේ නැත්නම් NPL. ක්‍රෙඩිට් කාඩ් එකක් අවශේෂය දින 90ක් ගෙවුවේ නැත්නම් NPL. ඔන්න ඕක තමයි ටේබල් 1 කියලා කියන්නේ. දැන් අපෙන් උඟාක් වෙලාවට අහන ප්‍රශ්නයක් තමයි බැංකු අයිරාවක් අක්‍රීය ණයක් ලෙස වර්ගීකරණය කරන පදනම කුමක්ද? අන්න කටපාඩම් කරලා ලියන්න ඕනේ මේක. මාසික වාරික වශයෙන් ගෙවන ණය අක්‍රීය ණයක් ලෙස හඳුනාගන්නේ කෙසේද? මේක. එතකොට මේක තමයි ටේබල් 1. මේක හැමෝම දැනගත යුතු මූලික වශයෙන්ම ණය පහසුකම අක්‍රමික ණයක් බවට පත් කර ගන්න අවස්ථාවේදී අපිට තියාගන්න කාලය අනුව වර්ගීකරණය අපි මේ කරන්නේ. වියහැකී අවදානම අනුව වර්ගීකරණය කියන්නේ මෙතෙන් දෙන්නේ සමහර දවස් 60ක් එයා NPL කියලා අපි කියන්න පුළුවන්. නමුත් කාලයත් එක්ක දවස් 90ක් මාස 3ක් දවස් 90ක් හැටි කියනකොට ඔන්න නියමිත දිනේ සිට ඩියු ඩේට් එකේ ඉඳලා අපේ ජනවාරි 1 වෙනිදා ඩියු වුණා කියලා පේමන්ට් එක. එතකොට ජනවාරි 31 පෙබරවාරි 31 මාර්ච් 31 වෙනකොට මාස 3යි. ඒ වගේ තමයි අනිත් හැම ඩියු ඩේට් එකේ ඉඳන් අනුමක්. ඩියු වෙන කවද්ද අනුමක්. එතකොට ඒ අනුව අපි එක non performing කියලා කොටස් වලට හදා ගන්න. ඕක තමයි මූලිකම පළවෙනි ස්ලයිඩ් එක හැටියට අපි ඉගෙන ගන්න පළවෙනි ටේබල් එක හැටියට. මම හිතන්නේ ඒකේ මොකක් ගැටලුවක් තියෙනවද? මූලික හඳුන්වා දීම කොහොමද පහසුකමක් කාලය අනුව වර්ගීකරණයේදී ඒක අක්‍රීය ණයක් හැටියට හඳුනාගන්නේ කියන එක පැහැදිලිද? questions තියෙනවද? clear? thanks thank you Lakshika, thank you Vijaysinha. අපි එමනම් ඊළඟ එකට ගියොත් දැන් ඊළඟ එකේදී තියෙනවා මෙහෙම දෙයක්. right. දැන් මේක කොටස් 4කට කඩනවා. මෙන්න මේ. කියනවා ස්පෙෂල් මෙන්ෂන් විශේෂිත සඳහන් ඊළඟට උපප්‍රමාණික නැත්නම් සබ්ස්ටෑන්ඩඩ් උපප්‍රමාණික ඊළඟට ඩවුට්ෆුල් ප්ලස් बोल अविनिश्चित. දැන් ඔයාලට මේ ස්ලයිඩ්ස් ටික ඔක්කොම එකට රිෆර් කරන්න පුළුවන්. මම දැන් ඊළඟට උගන්වනවා ටේබල්ස් 4ක්. පළවෙනි එක ටේබල් එක 2 3 4 5. දැන් මේ එකේ මේක ගහගත්තා නම් දෙන්න පාඩම් කරගෙන යන්නේ ඒ OD එක. එතකොට මොකද වෙන්නේ? විශේෂය සඳහන් නම් 90ක් 188. මේක 3ක් 6ක්. මේක 90ක් 188. මේක 90ක් 188. මෙතන විතරක් පොඩක් වෙයි 90 සහ 120ක. ක්‍රෙඩිට් කාඩ් වල විතරක් පොඩි වෙනසක් තියෙනවා. ඒක දින 90ත් 120ක් අතර නම් ඒක විශේෂිත සඳහන් කියලා අහනවා. පැහැදිලිද? එතකොට අපි දැන් දිගින් දිගට යනවා. ඊළඟට මෙතනින් තව එහාට ගියොත් කොහොමද? 180ත් 360ක්. මේක 6ක් 12. 180ත් 360. මේක 180ත් 360. මේක 120ත් 180. right? ඒක තමයි උපප්‍රමාණික. ඒ කියන්නේ අපි කිව්වොත් substandard category එක නම් right. මෙන්න මේ bracket එකේ තිබ්බොත් එයා substandard. දැන් මේක යනවා 360ත් 540. මෙතන 12ක් 18. මෙතන 360ත් 540. මෙතන 360ත් 540. මෙතන 180ත් 240. මේ category එකේ තිබ්බොත් doubtful අවිනිශ්චිත. बोर्ड එක ක්ලියර් නැත. बोर्ड එක ක්ලියර් නැහැ කියලා කියන්නේ ලියන එක පේන්නේ නැද්ද වර්මලි නැත්තම් මොකද්ද? නැත්තම් අනිත් මිරර් වෙලා නැහැ නේද? මොකක් වගේද පේන්නේ නැත්තේ? කියන්නේ ලියන එක ක්ලියර් නැද්ද? අනිත් පැයට කොහොමද? මිරර් වෙලා නැහැ නේ බෝඩ් එක පේනවා බට් ලියන එක පැහැදිලි නැද්ද?
ඔස්ස මිර වෙලා නැහැ ලේන එක පැහැදිලි හරි මිර වෙන්නේ නැහැ. බට් අපි මෙහෙම කරමු. එහෙමනම් දැන් මට හිතෙන්නේ දැන් අපි දොරින්ද දන්නෙත් නැහැ. ඔයාලා දැන් මම මේ දාන data ඔයාලට රිෆර් කරහැකි අපේ ලෙක්චර් නෝට් එකේ තියෙන එක තමයි මම මෙතෙන්ට ගේන්නේ. එකත් එක අපි චුට්ටක් බලාගෙන යන්න. මම එකත් එක රිෆර් කරගෙන යන්න. නැත්තම් සමහරට මේ මම බලන්නම් පෑනකුත් මේව කරලා බට් මට ෂුවර් නැහැ. පාට වෙනස් කරලා බලන්න. අපි මෙතනදී මම කරේ මූලික වශයෙන් මම මේක කියන්න. අපි තුමු ලොස් කියන කැටගරියට ආවට පස්සේ 540කට වඩා වැඩි. 18ට වඩා වැඩි. 540ට වඩා වැඩි. 540ට වඩා වැඩි. 240ට වඩා වැඩි. මම දැන් කළු පෑනේ ලිව්වහම පේනවද දැන් ඊට වඩා. බ්ලැක් එක ඊට වඩා ක්ලියර්ද? නෑ සර් පේන්නේ දුර නිසා. කමක් නෑ. අපි මෙහෙම හිතමු. දැන් මම මේ කරන්නේ අපේ ලෙක්චර් නෝට් එකේ තියෙන එක මම මෙතන රීප්‍රොඩියුස් කරනවා. මම ඒක රිපීට් කරන්න ඔයගොල්ලෝ එකත් එක බලාගෙන යන්න. මෙතනදී මම කරන්නේ මුලින්ම අපේ ගාව තියෙන ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එක කොටස් වලට කඩනවා. කඩාගෙන ටේබල් 1 එකෙන් මම කරන කොහොමද ණය පාසුකම NPL කාලය අනුව NPL කියලා වර්ගීකරණය කරන්න කියලා මම කියනවා. එතනදී මම NPL හැටියට වර්ගීකරණය කොට කියනවා දවස් 90ට වඩා හිඟ හිටවලා තියෙනවා නම් ශේෂය අනුමත සීමාවට වඩා ඉහළ. එහෙම නැත්නම් අපිට ජංගම ගිණුමක ශේෂය දවස් 90යි නම් ලිමිට් එකක් නැත්නම් 90කට වඩා වැඩි වෙච්ච ගමන් NPL. එහෙම නැත්නම් මාසික වාරිකයෙන් කියනවා නම් මාස 3කට වඩා ගෙවුවේ නැත්නම් NPL. ඒ අනුව 90 මේ ඔක්කොම එකයි ඔන්න NPL කියලා ක්ලාසිෆයි කරා. NPL කියලා ක්ලාසිෆයි කරාට පස්සේ තවදුරටත් කළමනාකරණ එහෙම නැත්නම් මොනිටරින් ෆලෝ අප් පහසුව සඳහා අපේ ටියුට් එකේ තියෙනවා ප්‍රසන්ටේෂන් ස්ලයිඩ්ස් 4ක්. ඒකට හරියන විදිහට මේ විශේෂයෙන් සඳහා උපප්‍රමාණික අවිනිශ්චිත බෝල් එහෙම නැත්නම් loss doubtful substandard special mention කියලා කැටගරිස් 4කට අපි කඩා ගන්නවා. ඒ කැටගරිස් 4කට කඩා ගන්නේ තවත් කාලය වැඩි වීම මත මේවා වෙනස් කිරීම මත. දැන් ඔබට බැලුවොත් ක්‍රෙඩිට් කාඩ් එක ඇරෙන්නට අනිත් හැම එකකටම එකම පැටර්න් එකක් තියෙනවා. 9180 180 300 300 540 540ට වැඩි. එතකොට ඒකම තමයි revolving loan. ඒකම තමයි bullet loan. ඒකම තමයි මාස වලින් installment loan. 3 6 6 12 12 18 18 වැඩි. ක්‍රෙඩිට් කාඩ් එකේ විතරක් 9120 120 180 180 240 වැඩි කියලා එනවා. අට වඩා චුට්ටක් කලින් ඒක NPL කියලා අපි සාකච්ඡා කරා. right එතකොට දැන් මෙතනදී මේ කියන්නේ ටේබල් 1 2 3 4 5 ටේබල් පහක් අපි පාඩම් කරා. ඒක තමයි මගේ ස්ලයිඩ් 1 2 3 4 5 කියලා යන්නේ. ඇයි මේක මම මේ ටේබල් එකක් හැදලා දාගත්තේ ඕගොල්ලන්ටත් මේක හැද ගන්න පුළුවන්. මොකද අපි ඕනම වෙලාවක දන්නවා ඒ ණය මොන කැටගරි එකේද තියෙන්නේ කියලා. උදාහරණයකට මම කිව්වොත් දැන් ක්‍රෙඩිට් කාඩ් එකක් දවස් 150ක් ඕඩිව් නම් එයා මොන කැටගරි එකේද ඉන්නේ? ක්‍රෙඩිට් කාඩ් 150 days. මට කියන්න බලන්න මොකක්ද එයා ඉන්න කැටගරි එක. NPL කියලා වුණත් NPL එකට උනාට පස්සේ අපි කැටගරි 4කට කඩනවා. doubtful. මොකද්ද 150යි නම් මොකද්ද කැටගරි එක? doubtful. doubtful මදුෂිකා කියනවා substandard. අනිත් එක මොකද්ද කියන්නේ? ලක්ෂිකා මොකද්ද දවස් 150යි. ක්‍රෙඩිට් කාඩ් මොන කැටගරි එකකටද වැටෙන්න ඕන? We have two answers, doubtful, substandard. නෑ ඊට කලින් ඔක්කොටම කලින් කියන්නකො මේ charts ටික තේරුණාද කියලා? charts ටික තේරුණාද? අපි මුලින්ම NPL හැටියට ක්ලාසිෆයි කරනවා. NPL හැටියට ක්ලාසිෆයි කරලා කාලය අනුව තවත් කොටස් 4කට මම බෙදනවා. එකක් තමයි විශේෂයෙන් සඳහන් special mention, substandard, doubtful, loss කියලා 4කට කැඩුවා කාලය අනුව. right. normally වත් කියන substandard කියලා. substandard right. ඔක්කොම substandard කියලා කියනවා. ඇයි අපි ඔක්කොම substandard කියලා කියන්නේ? දවස් 150. දවස් 150 කොහෙද තියෙන්නේ? 90, 9120, 120, 180, 180, 240 වැඩි. ක්‍රෙඩිට් කාඩ් 150යි නම් මෙන්න substandard category. පැහැදිලිද? right. එතකොට අපි කියන term loan එක. මාස 20යි. මාස 20ක් ඕඩියෝ. NPL කියලා මාස 20යි. NPL එකේ දැන් මාස 3ක් නම් මෙහෙම 3 6 වම ගියා මාස 20යි. loss basically installment loan
මාස 20යි කියලා කියන්නේ මෙන්න මේ කැටගරියට වැටෙනවා. රයිට්. දැන් ඒතර අපිට දල අදහසක් තියෙනවා කොහොමද ණයක් ඇඩ්වාන්ස් එකක් NPL යන්න මූලික ඩෙෆිනිෂන් එක මොකද්ද? NPL ගියාම අපි කොහොමද කොටස් හතරකට කඩනවා? ඒ මෙන්න මේ ක්‍රමය කියලා කිව්වා. රයිට්. දැන් ඕක බැලුවාම ඕක තමයි අපේ මේ ටියුට් එකේ දැන් අවිනිශ්චිත doubtful loss කියලා කොටස් හතරකට අපි දැන් කඩලා ඉවර කරා. හැබැයි දැන් මෙතනදී මෙන්න මෙහෙම දෙයක් ඊළඟට කල්පනා කරමු. ඇයි මේක කරේ? ඇයි මේක කරේ කියන එක. මේක කරේ මෙන්න මෙහෙම දෙයක් කරා. දැන් මෙන්න මෙතනින් එහාට මේ අපි ටෙක්නිකලි ක්‍රමික මෙතනින් එහාට තමයි අක්‍රමික. ඒ කියන්නේ NPL කියලා මේ පැත්තට කියනවා මේක ක්‍රමික කියලා කියනවා. හැබැයි අපි ක්‍රමික ණයවලටත් යම් ආකාරයක වෙන්කිරීමක් කරනවා අක්‍රමික ණයවලටත් යම් කිසි ආකාරයක වෙන්කිරීමක් කරනවා. දැන් මතක තියාගන්න වෙන්කිරීම කරනකොට මෙන්න මේ ක්‍රමික සහ මෙන්න මේ SN කියන කැටගරි දෙකට එක විදිහකටත් මෙන්න මේ ටිකට එක විදිහකටත් සලකනවා. අපි කිව්වොත් ක්‍රමික සහ ස්පෙෂල් මෙන්ෂන් කැටගරි එකට 100.5 හැටියටත් ඒ කියන්නේ මේ ටිකට අපි කියනවා ජෙනරල් ප්‍රොවිෂන් කියලා GP එක සාමාන්‍ය වෙන්කිරීම කියලා එකක් කියනවා. මේ ටිකට විශේෂිත වෙන්කිරීම කියලා එකක් කියනවා. ඒක අපි කියනවා 125 50 100 මේ ඔක්කොම අවුට්ස්ටෑන්ඩින් එකේ නේ. අවුට්ස්ටෑන්ඩින් එකට මේ ඔක්කොම අවුට්ස්ටෑන්ඩින් එකට. එක තැනක ඇරෙන්නට එක තැනක ඇරෙන්නට දැන් මම ඒක පැහැදිලි කරා. ඇයි දැන් මේක කොටස් වලට කඩන්නේ? අපි කිව්වා තවදුරටත් හඳුනා ගැනීම, තවදුරටත් කළමනාකරණය කර ගැනීම, තවදුරටත් මෙහෙයවීම ඒ වගේ කාර්යයන් සඳහා. හැබැයි එහෙම කරාම අපේ ණය කලඹ කොටස් දෙකකට අපි කඩනවා ක්‍රමික අක්‍රමික කියලා. ක්‍රමික ණය සඳහා වෙන්කිරීම කරන්නේ ජෙනරල් ප්‍රොවිෂන් සාමාන්‍ය වෙන්කිරීම 0.5%. අක්‍රමික ණය සඳහා විශේෂිත වෙන්කිරීම outstanding එකෙන් 125 50 ක්‍රමික ණය සඳහා වෙන්කිරීම වලදී ක්‍රමික කියලා සලකනවා performing සහ special mention කියන කොලම් එකේ වැටිච්ච ටික ක්‍රමික කියලා ගන්නවා. ඒ outstanding එකේ 0.5% අරගෙන කියනවා ඔන්න ඕක තමයි සාමාන්‍ය වෙන්කිරීම. අක්‍රමික කියන කොටස පටන් ගන්නෙ substandard doubtful loss කියන කැටගරි එකට. ඒ වෙලාවේ තියෙන ණයක තියෙන outstanding එකේ 125ද 150ද 100ද කියලා අපි අයින් කරනවා. හැබැයි එක වෙනසක් තියෙනවා ක්‍රෙඩිට් කාඩ් වලදී අක්‍රමික වෙච්ච ගමන්ම 125 වෙනකොට පටන් ගන්න 120 20 50 100 හැටියට තමයි වෙන් කරන්නේ. රයිට්. බලන්න ඒ ටික තේරුණාද කියලා? ඒක තමයි මේ මෙතන මෙන්න මේකෙදි අපි පැහැදිලි කරේ. පොදු වෙන්කිරීම 0.5ක් විශේෂිත පොදු කියලා කොටසට ගන්නවා. සියලුම අක්‍රීය නොවන ක්‍රියාකාරී ණය සඳහා මෙහෙමයි. අක්‍රීය තත්ත්ව විශේෂිත සඳහා අනුකාණ්ඩේ ණය සඳහා 100.5. ඒ කියන්නේ 100.5 වෙන්නේ අක්‍රීය නොවන performing සහ අක්‍රීය තත්ත්වයේ තියෙන විශේෂිත සඳහා අනුකාණ්ඩේ ණය වලට 0.5යි. අනිත් ඒවාට විශේෂිත වෙන්කිරීම. ඒක පැහැදිලි. අපි මේක කරන්නේ වෙන්කිරීම කරන්නේ. වෙන්කිරීම ಜಾති දෙකයි. සාමාන්‍ය වෙන්කිරීම විශේෂිත වෙන්කිරීම. සාමාන්‍ය වෙන්කිරීම කියලා කියන්නේ outstanding එකෙන් 0.5%ට. විශේෂිත වෙන්කිරීම කියලා කියන්නේ 125 50 100. එක තැනකදී විතරක් 120ක් ගහනවා ක්‍රෙඩිට් කාඩ් වලදී. නැත්තම් outstanding එකෙන් 20 හෝ 25 50 100 කියලා අයින් කරනවා. හැබැයි ක්‍රමික කියලා ගන්න කොටසේදී සියලුම ක්‍රමික සහ විශේෂයෙන් සඳහන් කරපු කොටස අපි මෙතෙන්ට ගන්නවා කියලා කියනවා. පැහැදිලි? තේරුණාද? හරි. අපි එන ගානක් හදමු. එතකොට තව පැහැදිලි වෙනවා. මෙහෙම. thank you. මේ හරිය මම ලියනවා මම හිතන්නේ පෙනේ කියලා හිතනවා. පළවෙනි එක OD එකක් තියෙනවා. outstanding එක 10 million. එයා ඉන්නේ
DD category. DD category. overdraft එකක් මිලියන 10යි නම් ශේෂය DD category එකේ ඉන්නේ. ඊළඟට තව එකක් තියෙනවා credit card එකක් මිලියනයයි එයා ඉන්නවා SS category. තව එකක් ඉන්නවා term loan එකක් මිලියන 10යි එයා ඉන්නවා SM category. හතර bullet loan එකක් මිලියන 5යි එයා ඉන්නවා loss category. 5 revolving loan එකක් තියෙනවා මිලියන 10යි එයා ඉන්නවා DD category. right දැන් මේ පහේදී අපි හොයමු general provision එක කොච්චරද specific provision එක කොච්චරද. right ඊට අවස්ථා කීපයක් තියෙනවා. හරි අපි මුලින්ම එකක් පටන් ගමු. OD 10 million DD category. එයාට GP කොච්චරද SP කොච්චරද කියලා කියන්න මට. overdraft එකක් 10 million doubtful. එයාට specific provision කොච්චරද general provision කොච්චරද. හොඳට කල්පනා කරන්න. අනුරාධ ආන්සර් එකක් තියෙනවා GP එක 50000 OD 10 million doubtful. අපි GP එකෙන් පටන් ගමු. හරි අනුරාධ කියනවා GP එක 50000යි SP වලට එන්න කලින් අපි GP එක 50000. what about others? Oh, අනිත්‍ය සද්ද නැහැ. මොකක්ද උත්තරේ? අනුරාධට විතරද උත්තරයක් තියෙන්නේ? වත්සලා, ලක්ෂිත, GP එක 50000, SP එක 5 million කියන. කො අනිත්‍ය? නිශාත් කියනවා GP එක 50000. කවින්දු කියනවා GP 50000යි. GP එක තමයි අහන්නේ. Anur also coming with GP 0.05 million, right? දැන් බලන්න හොඳට දැන් අපේ ප්‍රශ්නේ මොකද්ද? product එක OD, right? Yeah, there. Normally you also telling 50000. හොඳට බලන්න, right? ඊළඟට මම මොකද්ද කියන්නේ? 10 million, right? exposure එක අපිට ඕනේ දැන් දෙක. හරි. දැන් මම කියන්නේ කොහෙද අපි ඉන්නේ? DD. DD කියන්නේ අවිනිශ්චිත, doubtful. යා මේ කොලම. මේ කොලම් එකේ මේ හරිය තමයි අපි කියන්නේ, right? මට මුලින්ම කියන්න එයාට GP apply වෙනවද නැද්ද? GP apply වෙන කාටද? ක්‍රමික සහ SM කැටගරි වුණොත් විතරයි. ක්‍රමික SME කැටගරි එකේ SM කැටගරි එකේ තිබ්බොත් ඒ අවුට්ස්ටෑන්ඩින් එකට 0.5යි. දැන් මෙයා ඉන්නේ කොහෙද? OD 10 million 10 එක කොහොමත් අපිට වැදගත් නැහැ. DD SP තියෙනවා. Specific provision, sorry,
GP apply වෙනවද? සාමාන්‍ය වෙන් කිරීම අදාළද නැද්ද? GP 0. අන්න හොඳට කල්පනා කරන්න. දැන් අපිට විභාගෙදී අපෙන් අහන්න පුළුවන් GP SP. GP 50,000 SP 5 million කිව්ව ගමන් alright 0.5 මේක. අන්න. කල්පනා කරන්න GP එක නැහැ මුලින්. GP apply වෙන්නේ ක්‍රමික සහ මෙතෙට આવත් විතරයි. එන්නේ SP. SP හරියට හරි 50% ඇයි DD නම් 50% of outstanding. හරියට ඔයගොල්ලෝ හුඟක් අර එක්කෙනෙක් දෙන්නේ දැම්ම 5 million. පැහැදිලිද? එතකොට මුලින්ම බැලුවා GP ද SP ද? එක. GP නම් 0.5. GP වෙන්න substandard ක්‍රමික. SP වෙන්න SS DD loss. right. ඊට පස්සේ ගියා percentages 25 50 100. okay. අපි යම් දෙවෙනි එක. credit card 1 million SS category. credit card 1 million SS category GP කොච්චරද SP කොච්චරද? බලන්න ඒකේ කොහොමද GP කොච්චරද SP කොච්චරද? GP 0 yes Anuradha correct. මොකද GP 0 වෙන්න හේතුව කෙලින්ම SS එකට ගිය ගමන්ම GP නැහැ. right. now what's a SP specific provision කොච්චර? thank you Kavindu no GP yes Anuradha correct Madhushika everybody correct yeah Vatsala Kavindu right then what SP ada specific provision specific provision එක කියන්නේ outstanding එකෙන් මොනවා හරි percentage එක right Vatsala GP 0 SP 20,000 what about others GP Lakshita yes GP 0 SP 20,000 these others on the same line Vermali yes SP 20,000 Madhushika yes SP 20,000 no GP අනිත් ඔක්කොම agreed ද right අයි අපි 20,000 කිව්වේ එතනදී කියනවා 25% තමයි SS category එකේ වැටෙන්නේ හැබැයි credit card වලට 20% specific provision එක කරන special කතන්දරයක් ඒ නිසා outstanding එකෙන් 20 තමයි අපි එතන ගත්තේ right අපි එහෙනම් තුන්වෙනි එකට යමු term loan 10 million SM category term loan 10 million SM category what is GP what is SP what is GP what is SP term loan 10 million SM category yes Madhushika GP 50,000 SP 0 Vatsala අනිත් අයට මොකක්ද ඒක හිතෙන්නේ term loan 10 million special mention category විශේෂයෙන් සඳහන් විශේෂිත සඳහන් අනිත් අයට මොකක්ද හිතෙන්නේ GP 0.05 million right SP 0 right අනිත් අය agreed ද අනිත් අයට තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද right ඇයි ඒක SP නැත්තේ SM කියන කැටගරි එකේ නිසා special mention කැටගරි එකට ආපු ගමන් අපි කිව්වා GP නැත sorry SP නැත එහෙනම් ඒක හරි GP 0.5යි 100ට 10 million into 0.5% 50,000 okay අපි ඊළඟට යමු bullet loan 5 million loss bullet loan 5 million loss මොකද්ද SP මොකද්ද GP මොකද්ද SP මොකද්ද GP question number 4 bullet loan 5 million loss GP 0 SP 5 million yes Madhushika Vatsala අර නිකන් ඡන්ද ප්‍රතිඵල වගේ ඔක ටක් ටක් දාලා ඔයගොල්ලෝ එනවා දැන්
SP 5 million, 5 million, 5 million, 5 million GP0. Very correct. එතකොට bullet loan 5 million loss. Bullet loan එක ගත්තා. මෙතෙන් ගියා. කෙලිම loss එක එතන 100% into outstanding. 100% into outstanding. 5 million. Right. Last one. Revolving loan 10 million DD. Revolving loan 10 million DD. Last one. Revolving loan 10 million DD. What is the GP? What is the SP? GP0 5 million Lakshita, right? What about others? GP, yeah, GP0 SP5, GP0 SP5, GP0 SP5, right? Thank you so much. So what a revolving loan 10 million DD, revolving loan are going to get within DD, right? Within 50% on 10 million. 10 million into 50%, 5 million, right? Thank you. ඔයගොල්ලෝ ඔක්කොම ඒක අල්ලගත්තා. right. දැන් බලන්න O ටික ඔය අපි කියපු ටික මුලින්ම අපි කරා කොහොමද ණය පහසුකමක් NPL කියලා classify කරන්නේ, that is table number 1. එහෙම classify කරපු එකක් තවදුරටත් කොටස් 4කට 5 එහෙම කරපු table එකක specific provision එකයි general provision එක apply කරන්නේ කොහොමද table number 6. ඒ ටික තේරුණාද? ගැටලුවක් තියෙනවා. පැහැදිලි කරන්න අවශ්‍ය නම් කියන්න. මොකද මේක ගොඩාක් ඉම්පෝටන්ට්. කෙටි ප්‍රශ්න රචනා ප්‍රශ්න දෙකටම අපි දැකලා තියෙනවා, ඇවිල්ලා තියෙනවා. මොනවා හරි අඩුපාඩුවක් මොනවා හරි තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් ඒක කතා කරන්න, ඒක ටෙක්ස්ට් කරන්න. අපිට එහෙම අනුව ඊළඟ එකට යන්න පුළුවන්. Yes, got it. Thank you Vatsala, thank you Lakshika, thank you Emily, thank you Madhushika, Shivodini. Yes, what about others? Boys? මොනවා හරි ගැටලුවක් තියෙනවද? අනුරාධ, අසුනි, දිලිනි, කමිදු, ලක්ෂිත, thank you ලක්ෂිත, නිෂා, විජේසිංහ, සඳනි, සෙව්වන්දි, තුෂාන්ත කොහමද? right, thank you so much. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕන වෙලාවක ඩිස්කස් කරන්න, කතා කරන්න. මොකද මේක අමාරු නෑ, concept එක අපි දාගන්න ඕන ඔළුවට. මොකද හරි ලේසි, ලකුණු දෙකක් ගන්න ප්‍රශ්නයක් එහෙම ආව ගමන් ටක් ගාලා අපිට ඒක කරගන්න පුළුවන්. right. එහෙමනම් අපි දැන් ඊළඟ ස්ලයිඩ් එක පටන් ගන්නකොට දැන් චුට්ටක් මම අමාරු කරනවා එතනදී. ඔන්න මෙහෙම එකක් තියෙනවා. දැන් අර මම කිව්වේ බිඳුව අයියෝ මම දැන් චුට්ටක් වරද්දලා තියෙනවා. 20 25. right. මට වැරදුනා ඒක හදාගන්න. 20 පොඩි වැරදීමක් වුණා එතනදී. ඒක අපි හදාගමු. එතනදී අර මම මෙන්න මෙතන ඇත්තටම සියලුම ණය වලට යන්නේ 20 50 100. ක්‍රෙඩිට් කාඩ් වලට විතරක් 25 50 100. අර මම ඒක අනිත් පැත්ත තමයි කිව්වේ. ඒක චුට්ටක් ක්ලියර් කරගන්න. so credit card 25 50 100. අනිත් ඒවා 20 50 100. fine. okay. sorry about that. එතකොට අපි ඊළඟ එකට ගියොත් දැන් මෙහෙම දෙයක් කියනවා. දැන් අපි ටේබල් 1 2 3 4 5 6ක් ඉගෙන ගත්තනේ. 7 වෙනි ටේබල් එකේ තව චුට්ටක් අමාරු කරනවා. මෙන්න මෙහෙම දෙයක්. දැන් ඕගොල්ලන්ට මතක නම් අර සුරකුම් ගන්න අවස්ථාවකත් සුරකුම් වලදීත් අපිට කිව්වා ණයක් සඳහා සුරකුමක් ගත්තාම ඒකේ විවිධ ප්‍රයෝජන අපිට තියෙනවා කිව්වා. එක ප්‍රයෝජනයක් තමයි මේ කරන වෙන්කිරීම. එහෙම නැත්නම් මේ අපි ප්‍රොවිෂනින් වලදී අපිට යම් ආකාරයක සහනයක් ලැබෙනවා මේ අපි කියන සුරකුම් ලබා ගැනීමේදී. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි මෙච්චර කල් සාමාන්‍යයෙන් සුරකුමක් හැටියට ගත්තාම සුරකුමකින් අපිට යම් ප්‍රමාණයක වාසියක් තියෙනවා. මේ ණය සඳහා වෙන් කරනකොට සුරකුමේ වටිනාකම. ඒක දීපල වෙන්න පුළුවන්, ඒක කෑෂ් වෙන්න පුළුවන්, ඒක ගෝල්ඩ් වෙන්න පුළුවන්. එහා පිටින් තව ටිකක් මම සාකච්ඡා කරන්න. මේ ස්ලයිඩ් එකේදී තියෙන්නේ සින්නක්කර සහ බද්දට ගන්න දීපල වලදී යම් ආකාරයක අඩු කිරීමක් කරන්නට පුළුවන්. එතකොට මේ අඩු කිරීම කරන්නේ මේක පළවෙනි ලයින් එක ගත්තොත් විශේෂිත වෙන් කිරීම කරන පළමු අවස්ථාවේදී මොනවද විශේෂිත වෙන් කිරීම කරන පළමු අවස්ථාව? ක්‍රමික නම් නැත, විශේෂයෙන් සඳහන් නම් නැත,
SS substandard උපප්‍රමාණික කියන අවස්ථාවේ සිට ඉදිරියට යනකොට පළවෙනි අවස්ථාවේම මට තියෙන සුරුකුමින් 75ක් අඩු කරගන්නට පුළුවන් ණය මුදල පාවිච්චි කරලා. ඒ වගේම බද්දට ගත්ත දේපලක් නම් 60ක් දක්වා අඩු කර ගැනීම හැකියාවක් තියෙනවා. මම මේක නිකන් අපි 7 වෙනි ටේබල් එක හැටියට මම නිකන් දාන්නම්. පොඩ්ඩක් පැහැදිලි කරලා. ඒක මම පැහැදිලි කරන්නම් තා චුට්ටක් මෙහෙම. right ඒ section එක පේන්නේ නැහැ නේ. excuse me sir. yeah. sir දැන් මේ provision එක වදිද්දී ඔව් දැන් sir මේ අපි revolving ගමුකෝ sir. provision එක වදිද්දී දැන් sir මේ revolving loan එක ඔව් දැන් දවස් 90 පෙන්නට පස්සේ ඔව් ඊළඟ ගන්න වෙනවනේ මේ දවස් 120 වෙද්දී loan මාර්ගින්. එතකොට එකපාරට වදින්නේ අර 90 සහ 180 කාලය ඇතුළත එකපාරට provision එක වදින්නේ. අන්න හරි. දැන් අපි හිතමුකෝ revolving loan එක උදාහරණයකට ගත්තොත් වාගේ දැන් NPL යන්නේ දවස් 90ක් හිඟ හිටවල ඉන්නකොටනේ. හරි 90න් පස්සේ 91 92 93 ඔහම දවස් ටික යනවා. ඒ කියන්නේ day 1 ඉඳන් අපි හිතමු ජනවාරි 1 වෙනිදා ඩියු වුණා කියලා. ජනවාරි 31 පෙබරවාරි මාර්තු 31 කරන 90 NPL. හරි ඊළඟ අපි හිතමුකෝ අප්‍රේල් වෙනකොට දවස් 120යි. මැයි වෙනකොට 150යි. ජූනි 10 වෙනකොට 160යි කියලා හිතන්න. එතකොට 160 නම් එයා ඉන්නේ කොහෙද කියලා බලන්න. revolving 160 වෙන්න මෙන්න මේ වගේ හරි. ප්‍රශ්නයක් නැහැ. 190ක් වුණා කියලා හිතන්නකො. ඔන්න මෙතනට. එතකොට DPD එක days pass due එක due වෙච්ච දවස් නම් ඉස්සරහට යනවා. ඒතර එයා ඉන්නේ කොතන දානවා? ඔන්න ඒ වෙලාවට provision එක වදිනවා. ඊළඟට අපි හිතමු තව ඉදිරියට යනකොට දැන් තව කාලෙත් එක යනකොට එයාට මේ හරිය ඉන්නකොට එක විදියක් වදිනවා. අපි හිතමු දවස් 368යි කියලා. ඔන්න දැන් එයා මේ කැටගරි එකට. දැන් මෙතනදී එයාට provision එක ඊළඟට වදින්න පටන් ගන්නවා. තේරුණාද? එහෙමද? බැඳුනද? පැහැදිලිද? ඒ ස්ලැබ් එක ඇතුළේ දිනස එකපාරයි විතර වදින්න එකපාරයි. ඒ ස්ලැබ් එක ඇතුළේදී ඒ අවස්ථාවේදී එකපාරයි. මොකද දැන් මේක නිකන් නිකන් කාලයක් එක දිගටම යන ගමනක්. දැන් short term revolving 10 million එක අපි හිතමුකෝ තියෙන්නේ විශේෂිත සඳහන් වෙලා වෙන මොන එයාලට ස්පෙસિෆික් ප්‍රොවිෂන් එකක් නැහැ. හැබැයි තමයි යා ගෙවන්න නැතුව ඉස්සරහට යනවා කියලා කියන්නේ. ඔන්න ඒ වෙලාවේ ඉන්නේ මෙතන නම් වදින්න පටන් ගන්නවා. ලෝන් එක අඩු වෙන්නත් පුළුවන්. දැන් 10 million දෙකට ටිකක් ගෙවනවා යා. NPL කියලා මොනවා හරි ඉන්ට්‍රස්ට් එකක් ටිකක් ගෙවලා ආයි ඉතින් ඒත් NPL තමයි. හරි යම් ප්‍රමාණයක් කඩනවා ඒත් NPL. එතකොට අපි හිතමු මිලියන 10 මිලියන 5ට මයින්කොට යා ඉන්නේ 368 එන අන්න මිලියන 5ට 150ක් වදිනවා. right okay දැන් ඊළඟට මම කරන්න යන්නේ අර ටික පේන්නේ නැති වුණත් ඔයගොල්ලන්ගේ අර මම දාගත් මට පැහැදිලි වෙන්න අපි ඊළඟ ටේබල් එකත් එක්ක බලමු මේ මම දැන් කියන්න යන්නේ දැන් සුරමවක් තිබ්බොත් අර අපි මෙච්චර කාල අවුට්ස්ටෑන්ඩින් එකට ගහපු percentage එක වෙනුවට ඒ අවුට්ස්ටෑන්ඩින් එක තෝරා ගන්නට මට තව
පහසුකමක් ලැබෙනවා කියන එකයි මේ කියන්නේ. එතකොට අපි හිතුවොත් අවුට්ස්ටෑන්ඩින් එක මෙච්චර කල් මිලියන 10යි උනේ ක්ලීන් ලෝන් එකකට. ක්ලීන් එක්ස්පෝෂර් එකට. දැන් මට කියනවා ඔයා සුරකුමක් තියලා තියෙන නිසා ඒ සුරකුමට අපි වටිනාකමක් දෙනවා. ඒ වටිනාකම දෙන්නේ පළවෙනි අවස්ථාව තමයි විශේෂිත සඳහන් විශේෂයෙන් වෙන් කිරීම පටන් ගන්නා ප්‍රථම අවස්ථාවේදීම 75ක් සින්නක්කර දේපලක් නම් 75ක් මට අඩු කරන්න පුළුවන් මගේ එක්ස්පෝෂර් එක. ඒක බදු දේපලක් නම් 60ක් මට අඩු කළ හැකියි කියලා කියනවා. ඒ මොකේද? විශේෂයෙන් විශේෂිත වෙන් කිරීම කරන පළවෙනි අවස්ථාවේ. ඊළඟට තව කියනවා තව පල්ලෙහාට ගිහිල්ලා ඒක බොල් ණය බවට පත් වෙලා. බොල් ණය බවට පත් වෙලා මාස 12යි නම් 12ක් 24ක් නම් 24ක් 36ක් නම් 36ක් 48ක් තවත් අඩු කරන්න පුළුවන් කියලා කියනවා. අපි ඒ කොටස දෙවනුව තියලා අපි පළවෙනි එක තව චුට්ටක් පැහැදිලි කරගන්න. දැන් මේ පහක් තියෙනවනේ මෙතන. මේකට අපි උදාහරණයක් ගමු. දැන් මං ගාව තියෙනවා මිලියන 10ක වටිනාකමක් තියෙන සුරුකුමක් මට දැන් තියෙනවා කියලා හිතන්න. මෙන්න මේ ටිකම දැන් මට කියනවා ආයෙ හදන්න විශේෂිත වෙන් කිරීම. හරි අපි පළවෙනි එක ගමු. OD 10 million doubtful. දැන් මම ආයෙකේ GP ගැන අහන්නේ නැහැ. SP විතරයි. ඔය දැන් GP SP ගැන අපිට අදහසක් ආවනේ. දැන් මම අහනවා දැන් ප්‍රයිස්. OD එකක් තියෙනවා මිලියන 10යි. doubtful category එකේ තියෙනවා. හැබැයි මේක clean නම් මම කෙලින්ම කිව්වා 5 million කියලා කිව්වා specific provision එක අපි හැදුවා එකතු වෙලා. දැන් මගෙන් අහනවා මේකට මිලියන 10ක property එකකුත් තියෙනවා. right. දැන් මට කියන්න එහෙමනම් specific provision එක කීයක් වෙයිද? property එකක් තිබ්බොත් අපි දැන් ඉගෙන ගන්නවා විශේෂිත වෙන් කිරීම කරන පළමුවන අවස්ථාවේදීම මෙතනදී හෝ නම් 100ට 75ක් අඩු කරන්න පුළුවන්. ඒක සින්නක් කරන ඒක කල්බදු නම් 60ක් අඩු කරන්න පුළුවන්. අපි පළවෙනි අවස්ථාවේ ගමු. මේ කියන පුද්ගලයා සින්නක්කර දේපලක් මිලියන 10ක සින්නක්කර දේපලක් හැටියටයි මට මේක ලබලා දීලා තියෙන්නේ. අපි තව ඕනනම් ලේසියට අපි ගමුකෝ කියන 5ක් කියලා. එතකොට ටිකක් ගන්න මිලියන 5යි. දේපලේ වටිනාකම මිලියන 5යි. මිලියන 6ක් කියමු. 6 මිලියන 6යි. මිලියන 6ක් වටිනා දේපලක් මට දීලා තියෙනවා. දැන් මට කියන්න බලන්න මේකේ ස්පෙસિෆික් ප්‍රොවිෂන් එක. ස්පෙસિෆික් ප්‍රොවිෂන් එක. කොච්චරද? පළවෙනි එකේ ස්පෙસિෆික් ප්‍රොවිෂන් එක. පොඩ්ඩක් කල්පනා කරලා හදන්න ඕන එක. මොකද්ද ස්පෙસિෆික් ප්‍රොවිෂන් එක? අපි step by step යමු. මුලින්ම බලුවා doubtful ඉන්නේ 5. යා doubtful. right. එහෙනම් 50යි. ඔන්න එකක් හොයාගත්තා. එක. specific provision තියෙනවද නැද්ද කියන එක obvious. මොකද මෙතනින් මෙහාට වෙච්ච එකම specific තියෙනවා. right. ඔන්න දැන් 50 කියන එක හොයාගත්තා. ඊළඟට මට වැදගත් වෙනවා මොකද්ද? exposure එක. ඇයි? සුරුකුමක් තියෙනවා. එහෙනම් මිලියන 10 නෙවෙයි තව එක වෙනස් වෙයි හැකියි. right. loan outstanding එක තියෙනවා OD outstanding එක 10. right. ඊළඟට මම යනවා සුරුකුම. සුරුකුම මිලියන 6යි. සින්නක්කර කිව්වා. සින්නක්කර සුරුකුමක් නම් විශේෂිත වෙන් කිරීම කරන පළවෙනි අවස්ථාව වෙන්නේ මෙන්න මේ වගේ තැනකින්. එහාට නම් මේක eligible. right. දැන් මම බලනවා සුරුකුමෙන් කොච්චර ප්‍රමාණයක්ද මට අයින් කළ හැකියි. විශේෂිත වෙන් කිරීම කරන පළමුවන අවස්ථාවේදී මට අයින් කරන්න පුළුවන් 75. එහෙමනම් මිලියන 6න් 75ක් මට අයින් කරන්නට පුළුවන්. මිලියන 6න් 75ක් කියන්නේ මිලියන කොච්චරද?
දල වශයෙන් 675 කියන්නේ කොච්චරද? 4.5 right 675 කියලා කියන්නේ 6යි 450යි yes 4.5 right එතකොට මොකක්ද වෙන්නේ? එහෙමනම් 675 කියලා කියන්නේ 4.5ක්. ඒ 4.5 දැන් මට අඩු කරන්න පුළුවන් කාගෙන්? මෙන්න මේ මිලියන 10. කලින් මිලියන 10ට තමයි 150ම වයින් කරේ. දැන් 10 4.5ක් අඩු කරන්න. 5.5යි. 5.5යි. 5.5ට 50% දාන්න. නෝ උත්තරේ 2.75ක්. පැහැදිලිද? අපි මොකද කරේ? කලින් ක්‍රමයේදී ස්වරූපමක් තිබුණේ නැහැ. ගත්ත මුලින්ම අවුට්ස්ටෑන්ඩින් එක 10යි. doubtful ගියා doubtful දැනට doubtful නම් 50%, exposure එකෙන් 50%, 5 million. කතන්දරේ ඉවරයි. අලුත් කතන්දරේදී හරි doubtful ඔක්කොම හරි 50යි. දැන් මට මිලියන 10න් 150 අඩු කරන්න බෑ. හේතුව property එකක් තියෙනවා කිව්වා. right. property එක මොකද්ද? සින්නක්කර right සින්නක්කර නම් විශේෂිත වෙන් කිරීම පළවෙනි අවස්ථාවේ 75යි right තින්නක්කර එකක් මිලියන 6යි 75යි 4.5ක් මට අඩු කළ හැකි මගේ අවස්ථාවෙන් එකේ 10න් 4.5ක් අඩු කරා ඔන්න එනවා 5.5 ඒ 5.5ට මම දාන්න ඕනේ 100ට දැන් doubtful නිසා 2.7යි got it අනිත්‍යයට තේරුණාද? නැත්තම් දෙන්නෙකුට විතරද තේරුනේ? හතර දෙනෙකුට විතරද තේරුනේ? අනිත්‍යයට කොහොමද ඒක? අනිත්‍යයට කොහොමද තේරුනේ? right. එහෙමනම් ඒ ප්‍රශ්නෙම මම කියනවා දීපල සින්නක්කර නෙවෙයි කල්බදු. දැන් මොකද වෙනස බලන්න. ඒ පාරිභෝගිකයා අපිට දීලා තියෙන කල්බදු සුරකුමක්. කල්බදු. දීපල කල්බදු. මොකද්ද උත්තරේ? කල්බදු උනොත් මොකද්ද වෙනස? අපෙන් බලන්න. අර කතන්දරේමයි දීපල කල්බදු. අනුර ආන්සර් එකක් එනවා 3.2 විජේසිංහ ආන්සර් එක 3.2 ලක්ෂිත් අත්සලා 3.2 මොකක්ද අනිත් අය උත්තරේ කොහමද 3.2 එන්නේ 6 million into 60% 3.6 ඉස්සර 4.5 වෙච්ච එක දැන් 3.6 තමයි අඩු කරන්න පුළුවන් ප්‍රමාණය. එහෙමනම් මිලියන 10 3.6ක් අඩු කරාම මට එනවා 6.4ක්. The net of exposure. Exposure net of collateral. කලින් තිබෙන නිකම් exposure එක ගත්තා. net of collateral. collateral එකේ වටිනාකම ආවහම මොකක් හරි ප්‍රමාණයක් ඒක මම 10න් අඩු කරා දැන් ඔන්න 3.2යි දැන් 6.4යි net of exposure net of collateral ඒකෙන් 150යි 3.2 මිලියන පැහැදිලිද right very good අපි එහෙනම් ඒ වගේ එකක් කරමු මේක credit card 1 million SS 6 million property GP එක මොකක්ද? sorry SP එක මොකක්ද? SP එක මොකක්ද?
සින්නක්කර දීපල ඇපයට තියලා ක්‍රෙඩිට් කාඩ් එකක් කරන් තියෙනවා 1 මිලියන් ලිමිට් එක. ඒකෙන් අහනවා අපේ SP එක මොකක්ද කියලා. දෙවෙනි ක්වෙස්චන් එක. බලන්න ඕගොල්ලෝ දක්ෂ කට්ටිය කියන්න බලන්න උත්තරේ. මොකක්ද උත්තරේ? credit card 1 million. को उत्तरे मारो कर दे 0 0 0 හරි දැන් ඕගොල්ලෝ 0 කියලා කියන්නේ හේතුව මොකක්ද ගාන හදලාද කිව්වේ නැත්නම් නිකන් ගාන හදන්නත් කලින්ම ඕගොල්ලෝ 0 කිව්වා ඇයි 0 වෙන්නේ වැලූ බැලමටම උත්තරේ තියෙනවා හරි නැත්නම් ගාන හැදුවාමත් 0 වෙනවා මොකද ප්‍රොපර්ටි එකේ වැලියු එක වැඩි නිසා එහෙම නෙවෙයි ආ ඇයි මේ SS category na no provision අටස් කාලා ආය කතන්දරයක්ම නැහැ ඒක සුරකුම් මොකුත් බලන්න ඕනේ නැහැ ඉස්සලම බලන්න ඕනේ එතකොට අපි DD SS SM ද loss ද මොකක්ද කියන එක ඔන්න එක ඊට පස්සේ යනවා සුරකුමට ඊට පස්සේ බලනවා සින්නක් කරද කල්බදුද ඊට පස්සේ percentage එක අඩු කරලා බලනවා අඩු කළ හැකි collateral එකේ value එක ඊට පස්සේ යනවා outstanding එකෙන් අඩු කරලා යනවා net of collateral එක ඒ අරගෙන බලනවා percentage එක මොකක්ද පැහැදිලි අපි යමු මේකට term loan 10 million SM category term loan 10 million SM again 6 million තියෙනවා අපි ඒක හිතමු එකපාරක් හදන්න නිසා ඒක lease කියලා හිතන්න එකපාරක් අපි effect එකක් දාමු 6 million lease property term loan 10 million special mention category so ඒකේ අද හදන්න දෙයක් නැහැ ඒකේ no provision right SM කිව්ව ගමන් special mention නේ මොකුත් හදන්න දෙයක් නැහැ අපි මේකට bullet loan 5 million loss category question number 4 bullet loan 5 million loss category 6 million අපි හිතමු සින්නක්කර දීපලක් තියෙනවා මිලියන 6ක වටිනාකමක් තියෙන question number 4 bullet loan 5 million loss category බලන්න provision එක කීයද කියන්නේ yeah Vijay Singh mahana 6 million is greater than 1 million can't we get the answer මෙහෙමයි අපිට answer එක ගන්න පුළුවන් හැබැයි ඔක්කොටම කලින් මේ eligible වෙන්නේ නැති හින්දා ඔයා එකට යන්නෙත් නැහැ නැත්නම් ඇත්තටම අපි හිතමු මෙන්න මෙතන තිබ්බ කියලා loss category එක SS වෙනකොට loss තිබ්බනම් මොකද වෙන්නේ එහෙමනම් 6 million more than 1 million කියලා මොකද ඒ 6 million එකේ 60ක් හරි 65ක් වෙන්නේ 1 million වලට වඩා වැඩි නම් ඔයාලට provide කරන්න දෙයක් නැහැ මොකද එතන surplus එකක් තියෙනවා හැබැයි මෙතන SS වෙච්ච ගමන් ඔයාලට එතෙන්ටත් යන්න බෑ SS කියන්නේ no provision no specific provision ඒකෙන් තමයි විජේ සිංහ උත්තරේ එන්නේ 6 million greater than 1 එකට යන්න වෙන්නේ දෙවුනුවට පැහැදිලි නේද right අපි මෙතන ඉන්න දැන් bullet 5 plus bullet loan yeah 0.5 500,000 හරි ඒ කියන්නේ මොකද්ද අපි හිතමු 6 million අපි කිව්වේ මොකද්ද මේකට ගන්නේ 6 million loss category එකේ තිබ්බ ගමන් 100 එක එන්න ඕනේ හරි that's it අපි 6 million එක මම කිව්වේ සින්නක්කරද කල්බදුද කල්බදු right කල්බදු
කල්බදු නේද මං කිව්වේ? සින්නක්කරද කල්බදුද මට මතක නැහැ. ප්‍රොපර්ටි එකේ කල්බදුද සින්නක්කරද කියලා අපි ගත්තේ. සින්නක්කර ගත්තා. සින්නක්කර. හරි. එහෙනම් සින්නක්කර නම් මොකද වෙන්නේ? 6 මිලියන් එකේ 100ට කීයද අඩු කරන්න ඕනේ මුලින්ම? 75. يعني අපි ගත්තොත් අපි විශේෂකලෙන් කිරීම කරන පළමුව අවස්ථාවේදීම 75ක් වෙනකන් යන්න පුළුවන් right ලොස් කැටගරියේ 75ක් තමයි මුලින්ම පටන් ගන්න. හරි. එහෙනම් 6 මිලියන් එකේ 75ක් කියන්නේ කීයද? 4.5යි. ඒතර 4.5ක් අඩු කරන්න පුළුවන් 5 මිලියන් එකෙන් 4.5ක් අඩු කරාම 0.5යි. නැත්නම් ලක්ෂ 5යි. ලක්ෂ 5 into 100%. 500,000. හරි ඒක ගොඩක් අය කළා තිබ්බ අනිත් අයට ඒක තේරුණාද? පැහැදිලිද? තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද? එක්ස්ප්ලেইন කරන්න ඕනද අපහු? right එහෙනම් අන්තිම revolving 10 million DD leasehold last question revolving 10 million DD leasehold property leasehold මේක හදන්න බලන්න DD revolving 10 million leasehold property. දියට 60ක් අයින් කරන්න කියලා කියනවා 10 මිලියන් සුරුකුම 6යි අයින් 60ක් ගියාම 3.6යි 10න් 3.6ක් අඩු කරාම 6.4යි ඒකෙන් DD නම් 50යි 3.2යි right thank you so much seems that everybody has got it very perfectly කාට හරි ගැටලුවක් තියනවද මේ ටික තේරෙන්නේ නැහැ චුට්ටක් ඉස්සරහට ගියපු ගමන් ඊටු කොටස අපිට හරි right then තව චුට්ටක් අපි ඉස්සරහට යන් ඒකේ තව කැලලක් තියෙනවා යම්කිසි ණය මුදලක් බොල් ණය කාණ්ඩයටපත් වෙලා ඒ බොල් ණය කාණ්ඩය තුල දිගින් දිගටම තියෙනවා නම් ඩිස්කවුන්ට් කරන්න පුළුවන් percentage එක එන්න අඩු වෙනවා. ඒක තමයි 7 වෙනි ටේබල් එකේ ඉදිරියට යනවා. දැන් අපි උදාහරණයකට අපි හිතමු මෙන්න මේක bullet loan 5 million loss category. හැබැයි අපි ඒ කියන ගමන් මෙයා කියනවා මේක තියෙන්නේ 3648 කාණ්ඩේ. ඒ කියන්නේ මේක බොල් ණයක් බවට පත් වෙලා අන්තිම ඒ කියන්නේ loss කියන කැටගරි එකට ගිහිල්ලා දැන් මේක තියෙන්නේ මාස 36ක් මාස 48ක් අතර. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් මෙන්න මේ වගේ තැනකට යනවා. අපි සින්නක්කර කියලා හිතුවොත් ඔයගලන්ට මේක නම් පේන්නේ නැති වෙති. නමුත් ඔයගලන්ගේ ටේබල් එකේ පේනවා ප්‍රසන්ටේෂන් එකේදී මාස 36ක් 48ක් අතර නම් ඉන්නේ බොල් ණය කාණ්ඩයටපත් වෙලා එහෙනම් අඩු කරන්න පුළුවන් percentage එක දැන් 75 නෙවෙයි 140. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. පටන් ගන්න 75න් 60 50 40 ආකාරයෙන් 30 15 යට පටන් ගන්නවා. එතකොට අපි මෙතන හිටියොත් බුලට් ලෝන් එකක් 5 මිලියන් property 6 මිලියන් නම් දැන් බලන්න ඒක loss කියන කැටගරි එකේදී මොකක්ද උත්තරේ කියන්නේ? 36ක් 48ක් අතර. සින්නක්කර දෙපළක්. මොකක් වගේ?
2.6 කොහොමද අනිත් අය? then 5 million 6 million තමයි වටිනාකම 30 අතර නම් අපිට අඩු කළ හැක්කේ 40ක්. ඒ කියන්නේ මිලියන 6න් 40ක් කියන්නේ 2.4ක්. outstanding එක 5 නිසා 5න් 2.4ක් අඩු කරාම net of collateral value එක 2.6යි. ඊළඟට loss category එකේදී exposure එකට 100ක් අපි ගහන්න. උත්තරය 2.6යි. අනිත් පැයටත් ඒක ආවද? තේරුණාද? මොකද පරක්කු අනිත් පැයගේ? පැහැදිලි නැද්ද? ක්ලියර් නැද්ද? අපි කිව්වේ ලොස් කාණ්ඩයේ එකක් 37 48 අතර තත්ත්වයට හරි මදුෂිකා තේරිලා නැහැ. අනිත් පැයටම කොහොමද ඒක? What about others? Lakshika, right? Others got cleared. Right. Madhushika මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් අපි bullet loan එක 5 million loss කාණ්ඩය කියලා කිව්ව ගමන් අපි කලින් ක්‍රමයේදී නම් මුලින්ම බැලුවා loss 100යි. ඒක හරි. ඊළඟට බැලුවා සුරුකුම මිලියන 6යි. එතකොට අපිට කාල රාමුවක් දීලා තිබුණ නැත්නම් අපි කරේ මිලියන 6 175ක්. මොකද අපි කිව්වා විශේෂිත වෙන්කිරීම කරන පළමු අවස්ථාවේදීම 175ක් අපිට අයින් කරන්න පුළුවන් කිව්වා. ඒක බෝල් කාණ්ඩයට පොදුයි. සින්නක් කරන නිසා. එහෙම නැත්නම් කල්බදුනා 160යි. නමුත් මේ වෙලාවේ කියනවා හරි මිලියන 6න් මට 175ක් අයින් කරන්න බෑ. අර කලින් කරා වගේ හේතුව මෙයා බෝල් කාණ්ඩයටපත් වෙලා මාස 36ක් 48ක් අතර කාලයක් ඉඳලා තියෙනවා. එහෙමනම් 36 48 අතර කියපු ගමන් අපි යනවා ටේබල් එකට ඒක කියලා බැලුවම 36 44 අතර නම් අඩු කළ හැකි percentage එක 140යි. කලින් 75ක් තිබ්බා දැන් 40යි. එහෙමනම් මිලියන 6 වැඩි කිරීම 140යි. මිලියන 640 වැඩි කරාම අවරක් අතර 24යි 2.4ක් තමයි මට අඩු කරන්නට පුළුවන්. හේතුව බෝල් කාණ්ඩයේ මාස 36 47 අතර තිබෙන නිසා බෝල් කාණ්ඩයටපත් වෙලා එතන ඉඳලා තව අවුරුදු 3ක් 4ක් අතර කාල සීමාවේ මේ තියෙන ණයක් නිසා. එතකොට එහෙමනම් මගේ 5 මිලියන් එකේ මට අඩු කරන්න පුළුවන් 2.4ක්. ඒක අඩු කරාම එනවා 2.6ක් මගේ එක්ස්පෝෂර්. ඊළඟට මම බලනවා රයිට් එක්ස්පෝෂර් එක 2.6යි මම ඉන්නේ බෝල් කාණ්ඩේ නම් 100ක් වෙන් කිරීම කළ යුතුයි. 2.6 into 100. එතකොට total provision එක 1.6යි. පැහැදිලිද? අදශික ක්ලියර්ද නැත්නම් ආයෙ මම ඔබට පැහැදිලි කරන්න පුළුවන්. හරි. අනිත් පැයට කොහොමද? අනිත් පැයට ගැටලුවක් නැද්ද? පැහැදිලිද කතන්දරේ? මොකද දැන් right. Thank you. මේක මෙහෙමයි. දැන් මේක සමානලාට එකපාර ඔලුවට වදින්නේ නැති වුණාට දැන් ඕගොල්ලෝ මේක ස්ටඩි කරගෙන ඒ වගේ දැන් අපි ගත්ත උදාහරණ දෙක තුනක් ඒ වගේ අරගෙන ඒක තව චුට්ටක් අපි ඉදිරියට කරගෙන අපි යමු. එතකොට සමහරලාට ඔක දැන් කියන්නේ ගණන් දෙක තුනක් හදනකොට ඔක අපිට පැහැදිලි වෙනවා. හරිද? ඊළඟට අපි දැන් ඒක තව චුට්ටක් අපි ඉදිරියට යමු. දැන් මෙතනදී අපි සාකච්ඡා කරා කරේ විශේෂිත වෙන් කිරීම වලදී ඉඩමක් ඒ ඉඩම සින්නක් කරද ඒ ඉඩම කල්බදු දානුව වෙන් කරන ප්‍රතිශතයක් සාකච්ඡා කරා. හැබැයි මීට අමතරව තව ඕන තරම් සුරුකුම් තියෙනවා. ජීවිත රක්ෂණ ඔප්පු, රත්තරන්, ප්‍රකාශිත කොටස්, ප්‍රකාශ නොකළ කොටස්, එහෙම නැත්නම් කෑෂ්, හරි මුදල් සුරුකුම් ඒව තිබුණොත් ඒවෙන් අයින් කරන්න percentage එක තමයි මේ තියෙන්නේ. ඒවට කාල රාමුවක් නෑ අර වගේ. දැන් අපි හිතමු බෝල් කාණ්ඩයටපත් වෙලා මෙහෙම දේපල නම් අපි අඩු කරනවා වගේ මේවට එහෙම නෑ. ඒ වෙලාවේ තියෙන ජීවිත රක්ෂණ ඔප්පු ගත්තොත් පවරනාගෙන් රත්තරන් නම් වෙළඳපොලෙන් ප්‍රකාශිත කොටත් නම් වර්තමාන වෙළඳපොලෙන් ප්‍රකාශ නොකළ විගණන කරුවන් විසින් සහතික කළ කෑෂ් නම් ඒ මුදල්ම තමයි. එතකොට ඒකෙන් අයින් කරන්න පුළුවන් ප්‍රතිශත මෙතන දක්වලා තියෙනවා.
සුරකුම මොකද්ද? ඒ සුරකුමෙන් අයින් කරන්න පුළුවන් ප්‍රතිශතය කොච්චරද බලනවා. මේක බලලා අපි මොකද කරන්නේ? අපේ ණය එහෙම නැත්නම් OD එක එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් බැලන්ස් එකෙන් මෙන්න මේගේ අඩු කරලා තමයි net of collateral කියලා අපි හොයාගන්නට සූදානම් වෙන්නේ. පැහැදිලිද? right. ලක්ෂිකා ප්‍රශ්නයක් අහනවා. NPA percentage of a bank effect to its year end results. Right. Briefly explain interest suspense account. Right. මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් අපි චුට්ටක් පැහැදිලි කරොත් අපි NPA කියන එක percentage එක වැඩි වෙන්න දැන් අපි තව ඉස්සරහට මම impairment එක කියන කියලා දෙනවා හානිකරණය මොකද ඒකෙන් තමයි දැන් provisioning කරන්නේ. මෙතනදී මේ අපි NPL වැඩි වෙනවා කියලා කියන්නේ අනිත් පැත්තේ මොකද්ද? දල වශයෙන් වගේ provisioning වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් NPA එක වැඩි වෙනවා කියලා කියන්නේ මෙන්න මේ අක්‍රමික ණය ප්‍රමාණය වැඩි වෙනවා. ඒක ඉදිරි යනවා. යන්න මොකද වෙන්නේ? අපේ සොරකම ඇති හෝ නැති පරතරය මත මේ provisioning වැඩි වෙනවා. provisioning කියලා කියන්නේ මොකද්ද? ඔයාගේ ලාභය අඩු කිරීමක්. provision එක කරාම එකපාරම cash යන්නේ නැහැ. නමුත් මිලියන 10 තියලා මිලියන 3 තිබ්බත් net profit එක මිලියන 7යි. හැබැයි provisioning එක මිලියන 6ක් වුණොත් NPL වැඩි වෙලා net profit එක මිලියන 3කට බහිනවා. ඒ කියන්නේ bottom line එක අඩු වෙනවා. එතකොට dividends අඩු වෙනවා. ඉදිරියට retained reserves අඩු වෙනවා. එතකොට වෙන්නේ NPL වැඩි වෙන්න ලාභය අඩුවීමක් සිද්ධ වෙනවා. හැබැයි පස්සේ recover කරාට පස්සේ ඒක ලැබෙන්නට පුළුවන්. නමුත් ඒක යම් තාක් දුරට අපිට බලපෑමක් සිද්ධ වෙනවා. ඒක තමයි NPL percentage එක වැඩි වෙනකොට අපේ hit එක කියලා. ඊළඟට interest suspense කියලා කියන්නේ අපිට දැන් අපි හිතමුකෝ customer කෙනෙක් ඉන්නවා. එයා loan එකක් දුන්නාම interest එක pay වෙනවා. loan එකක් දීලා interest එක pay වෙනකොට අපි හිතමු එයා එන්නේ OD වෙනවා. NPL වෙන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? දිගින් දිගටම NPL වෙනකොට අපිට කාට හරි ඕනනම් පුළුවන් NPL වුණත් interest එක accrue කරනවා. interest එක වෙනවා. ඒ දැන් මේ මාස interest අර මාස interest කියලා මොකද කරන්නේ? ඒකට ගිහිල්ලා අපි දානවා top line එකට. interest received, interest to be received. හැබැයි ඇත්තටම එන්නේ නැහැ. හරි එතකොට අපි කියන NPL වැඩි වුණාට පස්සේ අපිට ප්‍රශ්නයක් නැහැ. NPL book එක වැඩි වෙනවා. ඒකට interest එක charge කරනවා. interest on interest penal ඔක්කොම ඒක ගිහිල්ලා උඩට දානවා. දාපු ගමන් reporting profit එක කාට හරි වැඩි වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. provisioning කරා ඊට වඩා ලොකු වගේ කතන් දාන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න දෙන්නේ නැහැ අපිට. ඔයා interest එක තැනකින් එහාට NPL ගියාට පස්සේ ඔයා මොකද කරන්නේ? suspend කරනවා. interest suspense account එකකට තමයි යන්නේ. ඒක ගිහිල්ලා income එකක් කියලා recognize කරන්න බෑ. interest to be received but suspended interest. interest එක accrue වෙනවා තමයි. හැබැයි ඒක income එකක් හැටියට ගන්න බෑ. interest suspend කරපු ටික income එකක් හැටියට ගන්න නම් මොකද වෙන්නේ? NPL එකෙන් recover වෙලා මේක credit කරලා මේ පැත්තට ගෙන්නන්න පුළුවන්. so මේක debit කරලා මේක credit කරන්න පුළුවන්. top එකට ආයෙ ගෙනවා income එකක් හැටියට. දැන් එතනදී තමයි නැත්තම් දැන් අපේ කාටද කරන්න පුළුවන් NPL වැඩි වුණ එක අපිට ප්‍රශ්නයක් නෑ. ratio වැඩි වුණා. යටින් provision කරනවා උඩින් income එක. බෑ. ඒක කරන්න බෑ. interest suspense account එකට එයා යවනවා. ඒ කියන්නේ interest එක suspend කරනවා මේ contract එකේ. එතකොට මේකට interest එක accrue වෙලා අතෙන්ද යනවා. income එක හැටියට ගන්නෙ නෑ. income එක හැටියට ගන්නේ මේ suspense account එකට මුදල් ලැබුණාට පස්සේ interest එක recover කරාට පස්සේ අන්න ඒක debit කරලා income account එකට credit කරනවා. ඒක තමයි interest suspense account එකෙන් කරන්නේ. ඒකේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් තමයි top එකට එකතු වෙන්නේ නැහැ bottom එකට provisioning හැටියට එකතු වෙන නිසා ඔයාගේ profit එක අඩුවීමක් සිද්ධ වෙනවා. right. එතකොට දැන් අපි කතා කරගෙන හිටියේ විශේෂිත වෙන් කිරීම කරන වෙලාවට සුරුකුමක් ගන්නකොට සුරුකුමේ තක්සේරු වටිනාකමෙන් අඩු කළකට හැකි ප්‍රතිශත අපිට දීලා තියෙනවා. ඒ ප්‍රතිශත පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. මොකද සමහර වෙලාවට අපිට කියනවා දීපල නෙවෙයි තියෙන්නේ ජීවිත රක්ෂණ. දීපල නෙවෙයි තියෙන්නේ රත්තරන් කියලා. දැන් අපෙන් කවුරු හරි ඇහුවොත් පුද්ගල ඇප ආයතනික ඇප කර ඒක සුරුකමක් හැටියට අරගෙන තියෙනවා කියලා. ඒකෙන් කොච්චරක් අපිට අඩු කරන්න පුළුවන්ද? ඔයාලන්ට හිතන විදිහට 100ට කීයක්? එහෙම ප්‍රශ්නත් අහලා තියෙනවා. අපි කෙටි ප්‍රශ්න එහෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට ඒව කරමු. ඔයගොල්ලෝ හිතන්නේ කීයක්ද? කීයක් වගේ පුළුවන්? personal guarantee bond එකක් තියෙනවා.
මම මිලියන දෙකක් ණයක් දීලා තියෙනවා PGA against government servant කියලා තියෙනවා. හරි. මට ඒකෙන් අඩු කරලා ගන්න පුළුවන්ද? බෑ. yes. ලක්ෂයක you are correct 0. right? ඒ කියන්නේ වාට personal guarantee bond වත් එහෙම නැත්නම් corporate guarantee ගත්තත් බෑ. හැබැයි අඩු කරන්න පුළුවන් guarantees ටිකක් තියෙනවා. ඒ ටික තමයි මේ මෙතන කියන්නේ. අපි හිතමු අපි ණයකර නැත්නම් ඩිබෙන්චර්ස් ගත්තොත් 90ක්. එහෙම නැත්නම් බැංකුව අපකර. මෙන්න මේ වාගේ බැංකුව වලින් අරගෙන තියෙන අපකරයක් නම් 80ක් හෝ 50ක් අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ AA+ බැංකුවක් තියෙනවා කියලා. AA+ බැංකුවකින් ගත්ත බැංක් ගැරන්ටි එකට ගෙන්නම් මම දීලා තියෙන්නේ. ඒ බැංකු ගැරන්ටි වටිනාකමෙන් 80ක් මට අඩු කරන්න පුළුවන් අර කියන ඩිඩක්ටබල් හැටියට. ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරපු ඒවා නම් 100% අඩු කරන්න පුළුවන්. right? ඉතින් මේ ස්ලයිඩ් එක ටිකක් ඉම්පෝටන්ට්. මොකද සමහර වෙලාවට මේවෙන් අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මෙන්න මේවට එරෙහිව ලබා දීපු ණය කියලා. right. ඉතින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ බැංකු එහෙම නැත්නම් මහ බැංකුව මගින් අපිට නිර්දේශ කරලා තියෙන එහෙම නැත්නම් නියාමනයේ යටත් කරලා තියෙන රෙගියුලේෂන්ස් ගැන තමයි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ඒතර අපි දෙකක් ඉගෙන ගත්තා. මේ තුන්වෙනි හතරවෙනි එක අතර මේ ලොකුවට වැදගත් වෙන්නේ නැති වුණත් අපි නිකන් බලා ගමු. මොකද මේක සාමාන්‍යයෙන් අපිට වැදගත් වෙනවා. බැංකුවක් මගින් අන්‍ය සමාගම් කොටස් ප්‍රාග්ධන හිමිකම් තබා ගැනීම පිළිබඳ නිර්දේශ. එතකොට ඒකේ කීපයක් තියෙනවා. බැංකුවක් අන්‍ය සමාගම කොටස් තබා ගැනීම සඳහා අවසර ලැබෙන්නේ එම ආයතනය ප්‍රකාශිත පොදු. ඒ කියන්නේ ඒක ප්‍රකාශිත පොදු සමාගමක් නම් විතරයි බැංකුවකට පුළුවන් ඒ සුරුකුම් වල එහෙම නැත්නම් ප්‍රාග්ධන හිමිකමක් හැටියට ආයෝජනය කළ තියාගන්න. ප්‍රකාශිත පොදු සමාගමක් ගත්තොත් ඒකේ උපරිම කොටස් ප්‍රමාණය අපි අත්පත් කර ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය එම සමාගමේ ප්‍රාග්ධනයෙන් 10%කට වැඩි වෙන්න බෑ. ඉතින් එම සමාගමේ ප්‍රාග්ධනය අපි තුමු තියෙන බිලියන 10 නම් අපිට බිලියන 1ක් තමයි අපිට පුළුවන් ඒකේ ආයෝජනය කරලා එහෙම නැත්නම් කොටස් හැටියට අපිට තියාගන්න. ඒ වගේම තමයි එම ප්‍රමාණය සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනයෙන් 25%කට වැඩි නොවෙන්නත් ඕනේ. දැන් අපි ගත්තොත් සම්පූර්ණ කියන්නේ අපි අපේ උපරිම කොටස් ප්‍රාග්ධන ප්‍රමාණය අපි අත්පත් කර ගන්න පුළුවන් 10% වෙනා වගේම තමයි අනිත් පැත්තෙන් සම්පූර්ණ කොටස් බලයෙන් 25%කට වඩා වැඩි නොවිය යුතුයි කියලා කියනවා ඒ සමාගමේ අනිකුත් කොටස් එක්ක. ඊට පස්සේ බැංකුවක අනුබද්ධ ප්‍රකාශිත පොදු සමාගම හැර අත්පත් කරගෙන සියලුම ප්‍රකාශිත පොදු සමාගම් වල කොටස් ප්‍රාග්ධන ප්‍රමාණය බැංකුවේ ප්‍රාග්ධනයෙන් 100%. දැන් කියන්නේ බැංකුව අපි ගත්තොත් කොටස් වලද පොලේ හරි එහෙම කොටස් හැටියට ගත්තත් අපිට පුළුවන් සියලුම කොටස් වල එකතුව 130කට වඩා වැඩි වෙන්නත් බෑ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපේ සබ්සිඩියරිස් නැතුව අපි තුමු අපේ බැංකුවක් තියෙනවා අපේ ලීසින් කම්පැනි අපේ නම් ඒ කොටස් පැත්තකට දාන්න පුළුවන්. එහෙම නැතුව අපි EPF එකේ වෙන්න පුළුවන්, තව බැංකුවක වෙන්න පුළුවන්, තවත් මොකක් හරි ගත්තොත් ඒ සියලුම දේවල් බැංකුවේ ප්‍රාග්ධනයෙන් 130ක ප්‍රමාණයට වැඩි නොවිය යුතුයි. ඒ කියන්නේ අපිට දැන් අර නිකන් අර කියන වගේ තනි පුද්ගලයෙකුට දෙන්න පුළුවන් 130 වගේ කොටස් වල ආයෝජනය කරන්නත් පුළුවන් 130 ඊට වඩා වැඩි යන්නට බෑ. මොකද නැත්නම් එතකොට අපි මේන් බිස්නස් එක නෙවෙයි කරන්නේ, ලෙන්ඩින් නෙවෙයි කරන්නේ. සිකියුරිටි බිස්නස් එකක් කරනවා වගේ නම් මොකද අපිට ලාභයි කියලා හිතන එතන ආයෝජනය කරගෙන ඉන්න ගත්තොත්. එතකොට කොටස් ප්‍රාග්ධන තබා ගැනීම මේක ලොකුවටම වැදගත් වෙන්නේ අහලම නැහැ. නමුත් දල වශයෙන් නිකන් මතක තියාගන්න මෙහෙම රෙගියුලේෂන් එකක් තියෙනවා. එතකොට ඒකෙදි යම් ආකාරයකට අපිට කන්ට්‍රෝල්ස් එහෙම නැත්නම් රෙස්ට්‍රික්ෂන්ස් ටිකක් තියෙනවා කියන එක. ඊළඟට අන්තිම එක ගත්තොත් මේ විදිහට අධ්‍යක්ෂක මණ්ඩලය ගත්තොත් ඒ කියන්නේ දැන් අපි රිලේටඩ් පාර්ටි කියලා තමයි ඔයගොල්ලෝ මේක ගොඩක් වෙලාට අහලා ඇත්තේ. බැංකුවක වැඩ කරන ඉහළ කළමනාකාරීත්වය එහෙම නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් කියලා වගේ ගත්තොත් ඒගොල්ලන්ගේ මේ රිලේටඩ් පාර්ටි කියලා ගත්තොත් අධ්‍යක්ෂ මණ්ඩලය උන්ගේ සමීප ඥාතීන් උන්ගේ ලැබියාවක් දක්වන ආයතන කියන කොටස තමයි මේ රිලේටඩ් පාර්ටි කියලා කියන්නේ. බැංකුවක අපි ඩිරෙක්ටර් CEO සහ අනිකුත් ඩිරෙක්ටර්ස්ලා. මොකද CEO ට කියන කෙනාට වැදගත් වෙන CEO කට කියලා ඩිරෙක්ටර් වෙන නිසා ඩිරෙක්ටර් සහ CEO ඇතුළු ඉතුරු සමාජික අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් ඔවුන්ගේ ලබදියාවක් දක්වන ඥාතීන් සහ ඔවුන්ගේ ලබදියාවක් තියෙන ආයතන කියන කොටස තමයි මේ රිලේටඩ් පාර්ටිස් කියලා වැටෙන්නේ. ඒතකොට ඒගොල්ලන්ට තියෙන සීමාවන් තමයි මෙන්න මේ. මුදල් හෝ මුදල් සමාන සුරුකුම් වලට එරෙහිව නම් සුරුකුමේ නිර්දේශිත වටිනාකම තෙක්. අපි ගත්තොත් cashback 90% of fixed deposit, term deposit. එමනම් එතනින් එහාට යට යන්නට බෑ. එතකොට ඊට අමතරව cashback අපි යන්න පුළුවන් කියන මිලියනය 2යි 3යි 5යි 10යි යන්න පුළුවන්. හැබැයි අපි හිතමු non cash නම් උපරිම ලක්ෂ 5යි. property back, debenture අනිත් ඕන දෙයකට උපරිම ලක්ෂ 5 ඩිරෙක්ට් එකෙනෙකුට බැංකුවක දෙන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් නම් ලක්ෂ 5යි.
ඒ කියන්නේ දැන් අර අපි ගත්තොත් දැන් ලක්ෂ 5ක් දීලා තියෙනවා කියනකො ප්‍රොපර්ටි බෑක්. ඒකට අමතරව ක්‍රෙඩිට් කාඩ් උපරිමයක් ලක්ෂ 5 දක්වාත් යන්නත් පුළුවන්. හැබැයි මේ සියලුම දේවල් අපි දෙන්නේ අනිකුත් පාරිභෝගිකයන්ට දෙන සහන යටතේම තමයි. දැන් අපි ගත්තොත් ඩිරෙක්ටර් කියලා එයාට දෙන්න බෑ ක්‍රෙඩිට් කාඩ් මොනවා හරි අපි කියන ඇඩ්වාන්ස් රේට් එක 100ට. අනිත් යාට දෙන්නේ 2.8කට. නැත්තම් අනිත් යාට දෙන ප්‍රමාණයම තමයි යාටත් දෙවිය යුත්තේ කියන එක එතන පැහැදිලි කරනවා. right? මෙතනදී දැන් පැහැදිලි කරන්න එකක් දෙයක් තමයි දැන් සාමාන්‍යයෙන් ඩිරෙක්ටර් කෙනෙකුට කියලා අනිත් සාමාන්‍ය පුද්ගලයෙකුට දෙනවට වඩා වැඩි ප්‍රතිපාදන වැඩි ප්‍රතිලාභ දෙන්නටත් බෑ සහ උපරිම ණය සීමාවනුත් තියෙනවා. කෑෂ් බෑක් නම් අපිට යන්න පුළුවන් 90%. ක්‍රෙඩිට් කාඩ් නම් ලක්ෂ 5ක් උපරිමයක්. අනිකුත් ණය නම් අනික සුරුකමට එරෙහිව නම් ලක්ෂ 5යි. ඕක තමයි අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන්ට අපිට ලබා දී හැකි ණය සීමාවන් කියලා කියන්නේ. හරිද? එතකොට දැන් මූලික වශයෙන්ම අතර මෙතනදී අපි හතරක් සාකච්ඡා කරාට ගොඩක්ම අපිට වැදගත් වෙන දේ තමයි NPL classification කියන එක. ඊළඟට අපිට වැදගත් වෙනවා 30 හෝ 33 හැටියට ලබා දී හැකි උපරිම ණය සීමාවන්. ඊළඟට වැදගත් වෙනවා related party transaction. කොටස් ප්‍රාග්ධන එහෙම නැත්නම් ඒක ඇත්තටම අපිට ඇහිලම නැහැ. නමුත් අපි දල වශයෙන් එහෙම එකක් තියෙනවා කියලා අපි දැනුවත් වෙලා හිටියනම් ඇති. මොකද හදිස්සියේ හරි මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කියන අදහස සම්බන්ධයෙන්. එතකොට අපිට ඒ ටික සාකච්ඡා කරලා ඉවර කරනවා. මොනවා හරි තව ගැටලු තියෙනවද ඔය කියන ගයිඩ්ලයින්ස් වලට එහෙම නැත්නම් ඩිරෙක්ෂන්ස් වලට අදාළ. මොනවා හරි ඒකේ ගැටලු තියෙනවද? right. එhmenan අපි අන්තිම කොටස ණය හානිකරණය impairment. හරි. දැන් මේක රූප සටහනට එන්න කලින් පොඩ්ඩක් පැහැදිලි කරගමු. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි මෙච්චර වෙලා සාකච්ඡා කරා මහ බැංකුව මගින් දීපු යම් යම් ආකාරයේ direction regulations අනුව ණය සඳහා වෙන් කිරීම කරනවා. මොකද මම ඒකේ කිව්වා GP එකක් තියෙනවා SP එකක් තියෙනවා. හැබැයි නමුත් ප්‍රායෝගික තලයේදී අපි මේ විදිහට කරාට accounting වලදී අපි මේ ණය සඳහා කරන වෙන් කිරීම ණය හානිකරණය එහෙම නැත්නම් impairment කියන concept එක හරහා තමයි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් මේක LKS 39 කියන එහෙම නැත්නම් FRS 9 කියන එක හරහා මේ දේ කරගෙන යනවා. මෙතනදී මූලික වශයෙන්ම සාමූහික කේවල කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ අපි එතනදී සාකච්ඡා කරොත් individual impairment collective impairment කියලා කොටස් දෙකකට කඩනවා මේ අපේ ණය කලම. ඉන්ඩිවිජුවල් කියලා කියන්නේ මිලියන 25කට වඩා එක්ස්පෝෂර් එක තියෙන අය තමයි. ඒවල හැටියට තනිතනින්ම හැටියට 25ට වඩා අඩු ඒවා සාමූහික හැටියටත් අපි සාකච්ඡා කරනවා. හැබැයි මේකේ අරකේ අතර වෙනස දැන් මේ පැරලලි මේ දෙකම අපිට කල යුතුයි. සෙන්ට්‍රල් බැංකින් කරන්න කියන එකත් අපි කරනවා. හැබැයි මේක තමයි ඇනුවල් රිපෝට් එකට ගිහිල්ලා ඒක රෙකෝඩ් වෙන්නේ. එතකොට අපි සාකච්ඡා කරොත් මේ දෙකේ වෙනස තමයි කලින් එකේදී ණයක් අක්‍රීය තත්ත්වයටපත් වෙලා එතනින් එහාට ක්‍රමානුකූලව කාලයත් එක්ක යනකොට කාලය සමග තන වෙන් කිරීමක් තමයි සෙන්ට්‍රල් බැංක් එක හැටියට අපි කරේ. හැබැයි මෙතනදී එහෙම කාලය සමග ඉදිරියක් ගැන සාකච්ඡා කරන්නේ නැහැ. මෙතන මූල්‍ය ප්‍රවාහ ඉදිරියේදී විය හැකි දේ අද සාකච්ඡා කරලා කරන ක්‍රමවේදය තමයි impairment එක කියලා කියන්නේ. ඒ කියන්නේ උදාහරණයකට අපි අද ණයක් දීලා මාස 6ක් විතර යනකොට අපි බලනවා මේ පුද්ගලයාට ඉදිරියේදී සිදුවන යම් යම් හේතු මත මේ ණය ගෙවිය හැකිද නැද්ද කියලා යම් කිසි තීරණයකට එන එක තමයි මේ ගිණුම් කරන යටතේදී ණය හානිකරණය. ගිණුම් කරන යටතේදී ණය සඳහා වෙන් කිරීම කියලා කියන්නේ. පොඩි ටෙක්නිකල් කතන්දරයක් එතන තියෙනවා. හේතුව දැන් ඉදිරියේදී ලැබෙන මූල්‍ය ප්‍රවාහ අද දක්වා වට්ටම් කරන්නට ලක් කරලා තමයි මේ ක්‍රමය කරන්නේ. එතකොට මේකේ තියෙන රිස්ක් එකක් තියෙනවා. දැන් අපි හිතුවොත් කලින් කාලේ නම් අපි ලෝන් බුක් කරගෙන ගිහිල්ලා දැන් ඕක NPL වලට ටිකක් ඇද ගිහිල්ලා NPL වල රීෂෙඩියුල් කරලා රීස්ට්‍රක්චර්ස් කරලා එහෙමත් කරගෙන අපි යනවා. කරාට හැබැයි ඒකේ ඉම්පැක්ට් එක අපිට එන්නේ හිමින්. අද නෙවෙයි මාස ගානකින්. නමුත් impairment වලදී අපි අද ෆැසිලිටි එකක් බුක් කරලා හෙට වෙනකොට පරිසර තත්ත්ව වෙනස් වෙනවා නම් මාකට් එක වෙනස් වෙනවා නම් කළමනාකරණය වෙනස් වෙනවා නම් එහෙම නැත්නම් දැන් මේ වගේ කොවිඩ් වගේ දේවල් එනවා නම් දැන් මොකද වෙන්නේ? ඒ අනුව අපිට ගැටලුවක් වෙන්න පටන් ගන්නවා.
තත්ත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. එහෙමනම් අද බුක් කරපු ෆැසිලිටි එක හෙට වෙනකොට ඉම්පෙයාර් කරන්න. එහෙම නැත්නම් ණය සඳහා මේ ඉන්ක්‍රීම් සිද්ධ කරන්නට වෙන්න පුළුවන්. එතකොට ඒකයි මේ මූලිකවම කලින් එකේ ගත්තොත් කාලේ පසු වෙන්න කරන දෙයක්. මේකේ ඉදිරියේදී විය හැකි දේ අනුව අද තීරණය කරන දෙයක්. එතකොට මේක නිකන් ප්‍රොඇක්ටිව් අර්ග රියැක්ටිව් කියලා කියන්න පුළුවන්. අර්ග දෙයක් වෙනකන් ඉඳලා බලාගෙන කරනවා මේක වෙන්න කලින් කරන දෙයක්. එතකොට කන්සෙප්ට්ස් දෙකක් මේක කවුන්ටිං ප්‍රින්සිපල් හැටියට FRS 9 එහෙම නැත්නම් LKS 39 හරහා බැලන්ස් ෂීට් P&L සූදානම් කිරීම සඳහා මේක කරනවා. අරක සෙන්ට්‍රල් බැංක් එකේ ගයිඩ්ලයින්ස් අනුව ඒකත් අපි කරලා රිපෝටින් වලට අපි කරනවා. ඕනෝක දෙකයි මූලිකවම හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. කරන ක්‍රමවේද දෙකයි කේවල සාමූහික කියලා කොටස් දෙකකට බෙදනවා. එතකොට දැන් මේක කියවනකොට ඒ ටික පැහැදිලි වෙයි. ආපහු මම මුලට යන්නම් දැන් මේක කරන ක්‍රමවේදය පෙන්වන්න. රයිට්. ඔන්නෝමයි දැන් අපි පටන් ගන්න. මුලින්ම අපි බලනවා ණය කලබ අපි ගන්නවා. අරගෙන බලනවා ඒක ණය මුදල තනිම ගත්තාම වැදගත්ද නැද්ද කියන තීරණයට එනවා. ඒක අපි තීරණය කරන්නේ ණය මුදලට අපි කියනවා අපේ බැංකුවේ පෝර්ට්ෆෝලියෝ එක මිලියන 25ට වඩා අපි තනියමත් 25ට අඩුව වෙන වශයෙන් උත් කරන්න ඕනේ කියලා අපි සාකච්ඡා කරනවා. ඒ අනුව ඔව් නම් මේ පැත්තට නැතනම් මේ පැත්තට කියලා බෙදා වෙන් කරනවා. ඔව් කියන එක අතට ගත්තට පස්සේ අපි කොන්ට්‍රැක්ට් හැටියට account level හැටියට අපි ගන්නවා මෙන්න මේ account 600 මම තනියම කේබල් හානිකරණය සඳහා සුසුකම් ලැබලා තියෙනවා. තව දුරටත් මම මේ පිළිබඳව සාකච්ඡා කරනවා කියන එක තමයි ඔන්න මම පටන් ගන්න. ඊළඟට මොකද කරන්නේ? අලාභ සිදුවීමේ පැහැදිලි සාක්ෂි තියෙනවා. අන්න. දැන් මොකද කරන්නේ? මේකට ක්‍රමවේදයක් තියෙනවා. ඒකට වෙළඳපොළ වෙන්න පුළුවන්, කළමනාකාරීත්වය වෙන්න පුළුවන්, ණයේ තියෙන ගැටලු වෙන්න පුළුවන්, රජයේ ප්‍රතිපත්ති වෙන්න පුළුවන්. තවත් එකීමකින් නොකී සියලුම කාරණා චෙක්ලිස්ට් එකක් තියෙනවා ප්‍රශ්න 25ක් 30ක් අපි බලනවා. ඒ දානවා මේ හැම කස්ටමර්ටම මේ ටික චෙක් කරගෙන යනකොට අපිට එනවා රයිට්. ගැටලු නෑ මෙයාට එහෙම මෙයා ඩිෆෝල්ට් වෙනවා කියන දෙයක් පේන්නේ නෑ මේ ප්‍රශ්න අහගෙන යනකොට. එහෙමනම් ආපහු මේ පැත්තට දානවා. ඔව් නම් ඔන්න අපි දැන් ස්ක්‍රීන් කරලා තව accounts දැන් 600න් account 100ක් දැන් තෝරගන්නවා. මෙන්න මේවට පැහැදිලි සාක්ෂි තියෙනවා අපිට මෙයාට යම් ආකාරයක ආපසු ණය ගෙවීමේ ගැටලුවක් ඇතිවිය හැක. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මම දීපු ණය මුදල අවුට්ස්ටෑන්ඩින් එක තියෙනවා රුපියල් අපි හිතමු මිලියන 10යි. ඉතිරියේදී මට ලැබෙන්නට තියෙන වාරික අපි හිතමු දැන් ඉස්සර වගේ ලක්ෂ 3 ගාන ගෙවන්න දැන් බෑ. ඇයි? තත්ත්ව වෙනස් වෙලා. මෙයා කියනවා ලක්ෂ 2යි 2.5 ගාන කියනවා අවුරුද්දකට පස්සේ මේකෙන් අන්න. දැන් ඉදිරියේදී මට එයාට ගෙවන්න පුළුවන් වාරික ප්‍රමාණය වෙනස් වෙනවා, ෆ්‍රීකවෙන්සි එක වෙනස් වෙනවා, amount එක වෙනස් වෙනවා. මම ඒවා අද වටිනාකමට ගෙනල්ලා බලනවා මෙතෙන්ට. හරි? ඒකට අපි කියනවා ඩිස්කවුන්ට් එක කියලා වට්ටම් කරණයක් කියලා කියනවා. එතකොට ඒ සඳහා අද මම පාවිච්චි කරන පොලි අනුපාතයක් තියෙනවා. දැන් මොකද කරන්නේ? මිලියන 10ක් මට ආයෙ වෙන්නට තියෙනවා. ප්‍රශ්න මොකුත් නැත්තම් ඒ මිලියන 10 හරන රීපේමන්ට් එකට ගියොත් කිසිම කරදරයක් නැහැ මිලියන 10ක් මට ලැබෙනවා. නමුත් දැන් තියෙන තත්ත්වය යටතේදී ඒ මිලියන 10 වෙනුවට මට එන්නේ මිලියන 9.3යි. ඒ කොහොමද මම හොයාගත්තේ? ඉස්සරහ තියෙන රීපේමන්ට් ෂෙඩියුල් එක වෙනස් වෙන්න පටන් ගන්නවා මේ කියන සාධක මත. ඒ වර්ෂ ඩිස්කවුන්ට් කරාම අද වටිනාකමට 9.3යි. අන්න ගැප් එකක් ආවා. 0.7යි. ඒක මගේ ඉම්පයර්මන්ට් චාර්ජ් එක මේ ලෝන් amount එකට. මේ ලෝන් කොන්ට්‍රැක්ට් එකට. පැහැදිලිද? අපි පරණ ක්‍රමවේදේ නම් ඔය මොකුත් බැලුවේ නෑ. අද 10යි අද හොඳයි හෙට වෙනකන් අපි බලන් ඉන්නවා. අනිත් වෙනකන් බලන් ඉන්නවා. NPL නම් තව චුට්ටයි. ඊළඟ බ්‍රැකට් එකේ 120යි. ඔක්කොම කතන්දර කර ගිහිල්ලා මේක NPL වෙලා අවුරුදු 5ක් 6ක් යනකම් මට හිට් එක එන්නේ නෑ මගේ P&L එක. ටික හිට් එක එන්නේ. සෙන්ට්‍රල් බැංක් ප්‍රොවිෂනින් වලින්. මේක එහෙම නෙවෙයි. අද මම බලනවා ඔක්කොම චෙක් ලිස්ට් එක ගත්තා. අයිටම්ස් 50ක් තියෙනවා. ඔය 50න් 28ක් 30ක් 35ක් නෙගටිව්. එහෙනම් සාක්ෂි තියෙනවා. රයිට්. දැන් මම කස්ටමර්ට කතා කරනවා බ්‍රාන්ච් එකට කතා කරනවා මට කියන්න. ඉස්සර ලක්ෂ 3 ගාන කිව්වා දැන් ඔයාලට ගෙවන්න බෑ. කීයද ගෙවන්න පුළුවන්? පළවෙනි අවුරුද්ද ගියේ දෙවෙනි අවුරුද්ද ගියේ තුන්වෙනි අවුරුද්ද රයිට්. දැන් අවුරුදු 5න් ගෙවන 7ක් යට යනවා. මොකද ගැටලුව ආවා. එහෙනම් ඒ කෑෂ් ෆ්ලෝ month on month කෑෂ් ෆ්ලෝ අදට මම ඩිස්කවුන්ට් කරනවා. වට්ටම් කරණය කරනවා. ටයිම් වැලියු එක ගන්නවා කියලා අපි කියනවා. දැන් බැලුවාම හරියටම මිලියන 10 ෙන් තිබ්බ එක දැන් මට 9.3යි. අන්න. එහෙමනම් ඒක ප්‍රොවිෂන් කරා. අපි හිතමු අනිත් පැත්ත. දැන් එහෙම ගැටලුවක් වුණත් 0.3 මෙහෙම වෙනවා. වෙලා ආයෙ වෙනස් වෙලා ආයෙ ඩිස්කවුන්ට් කරනකොට අපි හිතමු ගැප් එකක් නැහැ.
10 වෙනුවට 10.2ක් වගේ වෙන්නත් පුළුවන්. දැන් අපි මුලින් 10යි 6 වෙන්න තියෙන්නේ. නමුත් තත්ත්ව වෙනස් වුණාට එයාට දැන් අපි ඔරිජිනල් ප්ලෑන් එක නෙවෙයි තව වෙන මොන හරි අද ඉන්කම් ටිකක් එනවා. තව එකක් විකුණලා එයා ඉඩමක් විකුණලා සල්ලි ගේනවා කියලා කියනවා. දැන් මේක මට ව්‍යාපාර කරගන්න බැරි නිසා මම අමාරුවෙන් පොලි විතරක් අවුරුද්දක් ගෙවනවා. තව ඊට පස්සේ මට ඉන්වෙස්ටර් කෙනෙක් එනවා. අන්න. ඉතින් දැන් එයා ඔරිජිනල් ප්ලෑන් එක වෙනස් වෙනවා. හැබැයි ඒව ඩිස්කවුන්ට් කරාම මිලියන 10ට වඩා වැඩි දැන් 10.1ක් එනවා. ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් පල්ලෙහාට නෙවෙයි ආපහු දානවා සාමූහික පැත්තට දාන්න. පැහැදිලිද? ඒතර කේවල නම් මොකද කරන්නේ? හඳුනාගත්තා. රෝග ලක්ෂණ තියනවද බැලුවා? රෝග ලක්ෂණ තියනවා නම් අපි ඉදිරියේ මූල්‍ය ප්‍රවාහය අදට වට්ටම්කරණය කරා. අදට වට්ටම්කරණය කරලා ગેප් එකක් තියෙනවා නම් charge කරා. ગેප් එකක් නැත්නම් ආයෙ සාමූහික පැත්තට දාන්න. දැන් අපි යනවා සාමූහික පැත්තට. දැන් ඔතන තියෙනවා මිලියන 25ට අඩු. එහෙම නැත්නම් රෝගල අලාභ සිදුවීම් ප්‍රතිශතය නැති. එහෙම නැත්නම් ණය වටිනාකම ඇස්තමේන්තු වටිනාකමට වඩා වැඩි අඩු තියෙන කොටාසයක් තියෙනවා. ඊළඟට මොකද කරන්නේ? සාමූහිකව ගන්න ණය කලබේ අලාභ සිදුවීමේ සාක්ෂි තියනවාද නැද්ද? දැන් lease portfolio, loan portfolio, credit card portfolio, SME portfolio දැන් මුළු total එකක් ගන්නවා. බලන්න දැන් මේක වෙළඳ පොලි අනුපාත වැඩි වෙනකොට මට ප්‍රශ්නයක් තියෙනවා. NPL වැඩි වීම ප්‍රශ්නයක් තියෙනවා. රජයේ ප්‍රතිපත්ති නිසා ප්‍රශ්නයක් තියෙනවා. මේ සාමූහිකව බලනවා. අර වගේ account level නෙවෙයි. සාමූහිකව බලනවා සාක්ෂි තියෙනවා නෑ. එහෙමනම් ගැටලුවක් නෑ. ලීස් ප්‍රශ්නයක් නෑ. LTV හොඳයි. මිනිස්සු ගෙවනවා. හරි. එහෙමනම් නැතනම් ප්‍රශ්නයක් නෑ. ඇතනම් අන්න ඒකට පෝර්ට්ෆෝලියෝ එක කැටිට අපි දානවා යම් ආකාරයක charge එකක්. ඒක අපි ටෙක්නිකලි ගන්නවා 100ට කීයක්ද කියලා. ඒක අරගෙන වෙන් කරලා අපි අයින් කරනවා. ඔන්න ඕක තමයි ඊටාම කෙටියෙන් ණය හානිකරණය කියලා කියන්නේ. right? ණයක් සඳහා වෙන් කිරීම කරන ක්‍රමවේද දෙකක් තියෙනවා. මහා බැංකුවේ අනුමත ක්‍රියාපටිපාටිය නැත්නම් LKS 19 හරි FRS 9 හැටි accounting treatment වලින් කරන ක්‍රමවේද දෙක. accounting treatment වලට කරන ක්‍රමවේදය තමයි මේ අපි සාකච්ඡා කළේ. කලින් කරේ මහා බැංකුවෙන් කරන ක්‍රමවේදය. ඒතර අපිට ඇත්තටම මේකෙන් ප්‍රශ්න නම් අහලා නැහැ. නමුත් අපි දැනගන්නට ඕනේ impairment එක මොකක්ද? මෙන්න මේ graph එක එහෙම නැත්නම් මේ table එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මේ ටික දැනගත්තා නම් අපිට හොඳටම ප්‍රමාණවත් අපි කොහොමද impairment process එක කරන්නේ. ඇත්තටම ගත්තොත් මේක technically ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්. ඉතාලම කෙටියෙන් තමයි මම මේ පැහැදිලි කරේ. කේවල කියලා එකක් තියෙනවා, සාමූහික කියලා තියෙනවා. කේවලදී අපි කරන ක්‍රමවේදය මොකද? සාමූහිකව කරන ක්‍රමවේදය මොකක්ද කියන දේ මේ සාකච්ඡා කරේ. මේක දැන් ගොඩක් දුරට මම අරගෙන යන්නේ මොකද යම් ප්‍රමාණයකට ඔයගොල්ලෝ කියවලා යම් ආකාරයක ගැටලුවක් තිබ්බොත් අපි තව දුරට සාකච්ඡා කරමු. මොකද සාමාන්‍යයෙන් ඉතා දීර්ඝව ගියා කියලා මේකදී අපිට දෙයක් කරගන්න අමාරුයි. නමුත් මම මේ කතා කරපු ස්ටෙප්ස් ටික මෙතන පැහැදිලි කරලා තියෙනවා. ඒතර අපිට අවශ්‍ය වෙන්නේ තාම කෙටි සටහනක් ලියන්නට ආවොත් ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනේ මේ කියන ණය හානිකරණය කියන්නේ මොකද්ද? මොන accounting principle එක යටතේ තියෙන්නේ? සාමූහික කියලා එකක් තියෙනවා, කේවල කියලා එකක් තියෙනවා. මෙන්න මේ diagram එක ඇඳලා මේ වුණොත් මේකයි, මේක වුණොත් මේකයි කියන ටික ලයින් 4ක් ලියාගත්තා නම් හොඳටම ඇති. මොකද ගණනය කිරීමත් මොකුත් ඒවම තෙන්ටෙන්නේ නැහැ. ඒක ටිකක් සංකීර්ණයි. නමුත් අපි දැනගන්න ඕනේ දැනට බැංකුවල අපි පාවිච්චි කරන ක්‍රමවේදය තමයි impairment එකෙන් නැත්තම් central bank එක හරහා කරන ක්‍රමවේදය නෙවෙයි. එහෙම නැත්නම් accounting principle එකක් හැටියට අපි කරන ක්‍රමවේදයක් කියන එක. හරි. ඕකේ මොන හරි ගැටලු තියෙනවද? මම ඉතා කෙටියෙන් පැහැදිලි කරේ මොකද ඒක ටිකක් අර බරපතල වැඩි. නමුත් අපි උඩින් ඒ ටික දැනගත්තාම ඇති. මොකද ලයින් 4ක් 5ක් අපි කෙටි සටහනක් ලියා ගන්න ආකාරයට දැනුවත් වුණොත් බොහොම ප්‍රමාණවත් නිසා. මොනවද ගැටලු මොනවද ප්‍රශ්න? එහෙමනම් මෙහෙමයි. දැන් අර මම thank you විජේසිංහ. එහෙමනම් මෙහෙමයි. දැන් අපි තව සතියක් දෙකක් වගේ ඇතුළත අපිට පුළුවන් වෙයි ගොඩක් වෙලාවට සිලබස් එක අපිට යම් ප්‍රමාණයකට 100ට මම කතා කරොත් 80ක් විතර වගේ සිලබස් එක ඉවර කරගන්න. මොකද මම බලාපොරොත්තු වෙනවා එතනින් එහාට පාස් පේපර් සාකච්ඡා කරමින් අර සිලබස් එකේ ඉතුරු 120 වගේ කොටස කවර් කරන්න. මොකද අපි normal class එක කරනකොට නම් ඊට වඩා තව ටිකක් කරන්නවා. නමුත් මට හිතෙනවා ඒකට වඩා සාර්ථක වෙනවා ප්‍රශ්න පත්‍රات එක්ක ආපවර ගැප්ස් තියෙනවා නම් ඒක ක්ලියර් කරන එක. මොකද නැත්තම් වෙන්නේ අපිට normal එක ඊට වඩා වෙලාවක් තියෙනවා පැහැදිලි කරගැනීමේ chance එකත් ලේසි. නමුත් මට හිතෙනවා අපි දැන්
sections 3ක් අපි ඉවරයි ඇත්තටම. තව එක section එකක් ඊටාම කෙටි. ඒ කියන්නේ ඒක මෙච්චර දුරටත් නැහැ. දවසකින් දෙකකින් අපිට ඉවර කරන්නට පුළුවන්. ගොඩක් වෙලාවට අපිට මේ එන සතියේ නැත්නම් තව සතියකින් විතර ඉවර කරාට පස්සේ අපිට දවස් 4ක් 5ක් විතර dedicated time එකක් මට past papers වලින් නියෝජනය කරන්න පුළුවන්. ඒක තමයි මම target කරන්නේ. ඔයගොල්ලන්ගෙන් මම expect කරන්නේ notes ටික පිළිවෙලට ගන්න, presentation ටික ගන්න, reading material ටික set කරගන්න, past papers ටික උත් එකතු කරගන්න. ඊළඟට අපි කලින් කිව්වා වගේ අර මේ සතියේත් මම කතා කරගෙන total map එක ගැන අදහසක් තියාගන්න. ඒකෙදි අඩුපාඩු මොනවද? මම දැනුවත් නොවුණු areas මොනවද? මට පැහැදිලි කර ගැනීම තියෙන මොකක්ද කියන එක මාක් කරගන්න. ඒතර අපි ඊළඟට past papers කතා කරනකොට මම පුළුවන් තරම් ඒ gaps වලට address කරගෙන යන්න බලමු. මොකද past papers ගත්තොත් සීලුම් ප්‍රශ්න කරන්නේ නැති වුණාට එක ප්‍රශ්නයක් දෙකක් ගත්තම ඒකෙන් අපිට පුළුවන් ගොඩක් දේවල් ආවරණය කරන්නට. right ඒක තමයි lesson plan එක ඊළඟ සති 4ට හෝ 5ට. ගොඩක් වෙලාවට අපි එන සතියේ පන්ති තියේ ඊට පස්සේ සතියේ අපිට ක්ලාස් එක කරගන්න බැරි වෙයි. right නමුත් ගැටලුවක් කරගන්න එපා. අපි මම ඒක එන සතියේ කියන්නම් ඊළඟ සතිය කරනවද නැද්ද කියන එක. නමුත් එහෙම වුණොත් අපි කොහොමද ඊළඟ plan එක කියන එක තමයි මම මේ සාකච්ඡා කරේ. right එහෙම කියන ගමන් අද දවසට ප්‍රශ්න මොකුත් නැත්තම් අපි මෙතකින් ඉවර කරමු. අපි එහෙමනම් ඊළඟ සතියේ සුපුරුදු වෙලාවට අපි හම්බෙමු. බොහොම ස්තුතියි ගත කරපු පැය දෙකට. right thank you.